නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේද උතුම් කේශ ධාතුන් වහන්සේලාද සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින සීරුවිල මංගල මහා සෑ රජුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, පින මෙලවත් පරලවත් අපට පිළිසරණ සදනවා. පිනේ අවශ්‍යතාවය අපට දැනෙන්නේ සුගතියේ ඉන්න උපකාර වෙන පින ගෙවිලා ගිය දවසටයි. සුගතියේ ඉන්න අපට රැකවරණ පිණිස තියෙන පිනක්නේ. දැන් අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ මොකක් විපාකයක් විදිහටද? පිනක විපාකයක් විදිහට. මේ පින ගෙවිලා ඉවර වුණොත්, ඒ කියන්නේ අපිට මනුස්ස ලෝකේ ඉන්න තිබ්බ පින ගෙවිලා ඉවර වුණොත් මොකද වෙන්නේ? අපිට මනුස්ස ලෝකෙන් යන්න සිද්ධ වෙනවා. දැන් මට ඊයේ එක පිරිසක් මාව මුණ ගැහුණා. ඉතින් එතනේ අම්මා කියනවා, ස්වාමීනි මම ජයවර්ධනපුර රෝහලට ප්‍රතිකාර ගන්න ගියා. යද්දී එක අම්මා කෙනෙක්, වයසක අම්මා කෙනෙක් රෝද පුටුවක තියාගෙන යනවා. ඒ අම්මා කෑ ගහනවලු, මගේ ඇඟ දනවා, මට දැවිල්ලයි, මට ගින්දර පේනවා කිය කෑ ගහනවලු. දැන් මොනවද මේ පහළ වෙලා තියෙන්නේ? මොනවද? නිමිති. මොනවද පහළ වෙලා තියෙන්නේ? නිමිති. මොකක් ගැන නිමිතිද? ඊළඟ ජීවිතය ගැන නිමිති. පුබ්බ නිමිති, පෙර නිමිති පහළ වෙලා. තමන් ඊළඟට යන උපත ගැන. බොහෝ දෙනෙකුට මේ தത്വයට පත් වෙද්දි පින්නතුනි ප්‍රමාද වැඩි. දැන් මට මතකයි අපේ එක්තරා ඥාති කෙනෙක් අසනීප වෙලා හිටියා කාලයකට කලින් දුරින් ඥාති වෙන්න. ඉතින් එතකොට මේ අපි අහම්බෙන් වගේ මේ ප්‍රදේශයෙන් වැඩම කරද්දී ඒ ඥාති කෙනාව මුණ ගැහුණා. එතකොට දැන් හොඳටම අසනීප වෙලා. තව දවසයිද දෙකයිද කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා කියනවා, අනේ ස්වාමීනි මේ හැම තැනම නයිනේ. හැම තැනම කවුද ඉන්නේ? ඕ සර්වය පේනවා කියන්නේ. දැන් මොනවද මේ? නිමිති. ඊළඟ උපත ගැන දේවල් පේනවා. නමුත් ගොඩක් දෙනෙකුට ඒවා පේන වෙලාවට එතනින් ගොඩ එන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්ද බැරිද? බෑ පින්නතුනි. ඒක හරි සංවේදී කාරණයක්. එක්තරා පවුලක එක අම්මා කෙනෙකුට හොඳටම අසනීප වුණා. ඉතින් ඒ අම්මා හොඳටම අසනීප වුණාට පස්සේ පිළිකාවක් මහරගම පිළිකා රෝහලේ තමයි නැවැත්තුවේ. ඉතින් දරුවෝ හිටියා, දුවලත් හිටියා. නමුත් හැමෝම වැඩ. දැන් ඒ අයගේ දරු පවුල් ගොඩ දාගන්න වැඩට යන්න වෙනවා.
ඉතින් මේ දරුවෝ මොකද කරන්නේ? මේ අතර දුවලා ටික මාරුවෙන් මාරුවට අම්මව හවසට බලන්න යනවා. දැන් උදේ දවල් ඉස්පිරිතාලෙන් මං හිතන්නේ කන්න හම්බෙනවා ඇති. හවසට අම්මව බලන්න යනවා. ඒ අම්මත් හරි තීරුම් ගැනීමකින් හිටියේ ළමයි ගැන. හැබැයි එක දවසක් ඒ දුව යද්දී අම්මා හොඳටම බය වෙලා. අම්මා කියනවා අනේ දුවේ අද මන් ළඟ ඉන්න පුළුවන්ද? මේ දුව කියනවා ඒ වෙලාවේ අනේ අම්මේ ගෙදර ළමයි තනියමනේ. මං ගියේ නැත්තම් ළමයින්ට කෑම ටික හදලා දෙන්න කෙනෙක් නෑ. එතකොට අම්මා කියනවා අනේ දුවේ අද විතරක්. ඊට පස්සේ ඇයි අම්මේ කියලා ඇහුවා. එතකොට අම්මා බයෙන් බැලුවා අනිත් පැත්තේ ඇඳ දිහා. බලලා කියනවා අනේ පුතේ ඊරේ මෙන්න මෙහිම 4 දිනක් මෙතෙන්ට ආවා. ඒ කියන ලක්ෂණ කාගේ ලක්ෂණද? නිරයේ නිරිපල්ලන්ගේ ස්වභාවය. ධර්මයේ යම් විදිහකට විස්තර වෙනවා නම් ඒව තමයි කියන්නේ. හැබැයි මේ කියන අම්මා කතෝලික. බෞද්ධ කෙනෙක් නෙවෙයි. ඒකට කියනවා ඊයේ මේ ඇඳේ හිටපු එක්කෙනාව අරගෙන ගියා. කියලා ගියේ මම අද අපි හෙට එනවා උඹව ගෙනියන්න. එතකොට උඹේ ආයුෂ තව දවසයි. අනේ දුවේ මට බයයි කියලා අම්මා කිව්වා. දැන් දුව බැලුවා අල්ලපු ඇඳ. ඇත්තටම අල්ලපු ඇඳේ හිටපු කෙනා නේද? රෑ මැරිලා. ඊට පස්සේ දුව හිතුවා මේ අම්මට මේ විකාර පේනවා. ඒ ධර්මයක් දන්නෙත් නෑනේ. අම්මට විකාර පේනවා මේ කියවනියෝ වෙන්නේ නැති ලෙඩේ වැඩි වෙලා කියලා. ඉතින් දුව කිව්වා අනේ අම්මේ මට නම් ඉන්න බෑ අද. බලමු හෙට බලමුකෝ කියලා ගියා. පහුවෙනිදා උදේම තව දරුවෙක් කැඳ එකක් අරගෙන එනවා අම්මා බලන්න. අම්මා ජීවිතුන් අතර නෑ. දැන් බලන්න පින්නතුනේ දැන් අපිට එකපාර කියන්න තේරෙන්නේ. නමුත් මේ එක එක්කිනාට Tamanගේ ජීවිතේ ඊළඟ ජීවිතය ගැන විවිධ නිමිති පහළ වෙනවා. දැන් මනුස්ස ලෝකෙත් එහෙමයි නේද? එතකොට අපි තීරුම් ගන්න ඕනේ දේ තමයි ඊ දවස වෙනකන් නොඉඳ ඊට කලින් අපි අපේ පරලොව ගැන රැකවරණය හදාගන්න ඕනේ. එහෙම සැලැස්මක් තියනවද ඔබට? පරලොව ගැන සැලැස්මක් තියෙන ඇත උස්සන්න බලන්න. මට නම් තියෙනවා මට බය වෙන්න දෙයක් නැහැ. අයියෝ දෙතුන් දෙනයිද? ඊළඟ ජීවිතය ගැනවත් සැලැස්මක් නැද්ද? නැත්තම් වහාම හදාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් පුංචි දේත් සැලසුම් කරනවා නේද? දැන් අපි අනාගතේ අපි ඊළඟ අවුරුදු 5 කොහොමද ගත කරන්නේ? ඊළඟ අවුරුදු 10 කොහොමද ගත කරන්නේ? මේ කාලය තුලත මම කොතෙන්ට යනවද? කියලා අපේ සැලැස්මක් සාමාන්‍යයෙන් ජීවිතයකට නුවණැති කෙනෙකුට තියනවද නැද්ද ජීවිතේට? තියනවද නැද්ද? තියෙනවා. මං මේ කාලය තුලත මේ දේවල් කරනවා මෙතෙන්ට යනවා කියලා සැලැස්මක් සාමාන්‍යයෙන් මේ දිනදා සාමාන්‍ය ජීවිත ගත කරන අයටත් තියෙනවා. අපිට එහෙම නැද්ද? ඔහි තියෙන දෙයක් කාලා ටීවී බල එහෙම දින්නේ. එහෙම ඉඳලා හරියන්නේ නැහැ පින්නතුනි. එතකොට අපිට මේ ජීවිතේටත් අපි දේවල් සැලසුම් කරනවා නම් අපි දන්නේ නැනේ ඊළඟට අපිට ඊළඟ ජීවිතේට යන්න තියෙන්නේ කොයි වෙලාවේද කියලා. අපි දන්නවද? අපි දන්නේ නැහැ. එතකොට ඒ නොදැන ගැන්මත් එක්ක මොකද වෙන්නේ? ඒ නොදැන ගැන්මත් එක්ක පින්නතුනි අපි දන්නේම නැති වෙලාවක යන්න වෙනවා. එතකොට පරක්කු වැඩි. ඒක හරියට මේ වගේ එකක්. ඔන්න ගෙදරක ඔය මෝටරෙන් ටැංකියට වතුර ගහලා වතුර ගන්න ඉන්නවද නැද්ද? ඉන්නව නේද? එක පාරට නනායිද්දි වතුර නැති වෙන අවස්ථා නැද්ද?
උන්න සබන් ගාලා ඔක්කොම කරලා අරිනවා. ෂවර් එක. වතුර එනවද? චූට්ටක් ඇවිල්ලා ඉවරයි. එතකොට කෑ ගහලා කියනවා මෝටරේ දාපියෝ කියලා මොකද කරන්නේ? කෑ ගහනව නේද? එතන නම් මෝටරේ දාලා වතුර ටිකක් ගහගන්න පුළුවන්. නමුත් පින්නතුනේ අපි මේ මනුස්ස ලෝකෙට එද්දි ගේන පිනත් හරියට අර ටැංකියේ තියෙන වතුර ටික වගේ. අපි දන්නේ නැහැ කොයි වෙලාවේද ඉවර වෙන්නේ කියලා. එහෙනම් නිතර නිතර මොකද කරන්න ඕනේ? මෝටරේ ඔන් කරන්න ඕන නේද? ඒ කියන්නේ මොකද කරන්න ඕනේ? ගිනාපු පිනෙන් යැපෙන අතරේ අපිට පිලිසරණ පිනිස පවතින දේ, සුගති රැකවරණයේ පිනිස පවතින දේ අපි කරගන්න ඕනේ. මොකද මට මේ ටික කියන්න හිතුනේ බොහෝ දිනෙකට මේව අමතකයි. බොහෝ දිනෙකට අමතකයි. දැන් සමහර විට අපි ධර්මයේ ඉගෙන ගන්නවා කියලා අපි ධර්මයේ විවිධ විදිහට ඉගෙන ගන්න උත්සාහ කරනවා. හැබැයි අඩුම තරමේ මේ මූලික කරුණුවත් තමන්ගේ ජීවිතයට ගලපගෙන නැහැ. අඩුම තමන්ගේ තරමේ තමන්ගේ පරලෝකෙට සැලැස්මක්වත් තමන්ගේ ජීවිතේ දකින්න නැහැ. එහෙනම් අපි තීරුම් ගන්න ඕනේ දේ තමයි පින්නතුනි. මේ මනුස්ස ලෝකේ ආයුෂයේ තීරණය වෙලා තියෙන්නේ මොකක් මතද? පිනක් මත. මෙතනින් අපි චුත වෙද්දී මරණයටපත් වෙද්දී අපි ඊළඟට උපදින තැන තීරණය වෙන්නේ මොකක් මතද? පිනක් මත. එහෙනම් සුගති ලෝකයේ උපත සහ සුගතිය තුල ලබන රැකවරණය මූලිකව පදනම් වෙලා තියෙන්නේ මොකක් මතද? පිනක් මත. ඒ පින මත පිහිටලා ලබන සුගති රැකවරණය තුල තමයි අපිට ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ ධර්මය හරියට ගලපගෙන මේ ජීවිතේ නම් වූ ලෝකේ ස්වභාවය පංච උපාදානස්කන්ධ විදිහට, පටිච්ච සමුප්පාද විදිහට, ආයතන විදිහට, ධාතු විදිහට කෙනෙක් දැක්කොත් අන්න ඒ කෙනාට තමා තුළින්ම ධර්මයේ දැකලා අර සුගති රැකවරණයේ තුල ස්ථිර බවක් ඇති කරගන්න පුළුවන්. ඒක වෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුල තුන ප්‍රහාණය කිරීමෙන්. නමුත් පින්නතුනේ එතෙන්ට යන්න නම් අපිට ඒකට ඕනේ හේතු සම්පත් නිතර අප තුල වඩා ගන්න ඕනි. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය සුගතිය තුල ඉඳීමේ හැකියාව, සුගතිය පිණිස උපකාර වෙන පින් අපි මේ අවස්ථාව ලැබුණු වෙලාවේ කරගන්න ඕනි. මේක අපිට විතරක් පොදු දෙයක් නෙවෙයි. දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ටත් එහෙමයි. දැන් දිව්‍ය ලෝකයේ දෙවිවරු කියන්නේ කොයි වගේ පිරිසක්ද? මේ සසරේ අපි වගේම ගමන් කරන පිරිසක්. නමුත් දිව්‍ය ලෝකයේ තියෙන විශේෂත්වය මොකක්ද? දිව්‍ය ලෝකයේ දැන් මනුස්ස ලෝකයේ ආයුෂ නම් මෙහිම කරද්දි ඉවර වෙලා යනවද නැද්ද? ඉවර වෙලා යනවා. අපිට ඒක දැනෙනවද නැද්ද හැබැයි? නේ අපි හිතන්නේ කොහොමද? අපි හිතන්නේ අපි ගොඩාක් කල් ජීවත් වෙන අය වගේ නේද? මේ ඉන්න පොඩි කාලෙට අපි හිතන්නේ අපි හැමදාම ජීවත් වෙන අය වගේනේ. නමුත් පින්නතුනේ ඒක හරියට මේ වගේ එකක්. ඔන්න ඔබ දැකලා තියෙනවද අර චූටි මැස්සෝ වගේ සත්තු జాති ඉන්නවා. ඒ සත්තු එක කාලෙකදී ගුල් වලින් එළියට එනවා. ඇවිල්ලා පියාඹන්න පටන් ගන්නවා. හැබැයි දීවත් වෙන්නේ කොච්චර කාලයක්ද? දවස් 2-3ක් ඇතුළත වුණ ඔක්කොම මැරිලා යනවා. දවස් 2-3ක් ඇතුළත වුණ සියලු දෙනාම මැරෙනවා. ඒකට දැන් අපි අවුරුදු 100ක් ජීවත් වෙන අයනේ අපි. අවුරුදු 100ක් ජීවත් වෙනවද? නෑ නේද? දැන් මේ කාලේ හැටියට ගත්තොත් කොච්චරක්ද? අවුරුදු 70ක් කියමු. දැන් සාමාන්‍ය ආයුෂ එච්චරක් වගේනේ තියෙන්නේ. අපි දන්නේ නැහැ එච්චරකුත් ඉඳීද කියලා. මේ කාලේ තියෙන ලෙඩ රෝගවල හැටියට. අවුරුදු 70ක් ඉන්නවා කියලා හිතමු. දවස් 2-3ක් ජීවත් වෙලා මැරිලා යන සත්තු ගැන අපිට මොකද හිතෙන්නේ?
අපිට හිතෙනවද අනේ ජීවිතේ නම් හොඳයි ගොඩාක් ආයුෂ කියලා හිතෙනවද? නෑ අපිට ඒක ගණන් ගන්නවත් නෑ නේද? ආන් ඒ වගේ තමයි පින්නතුනේ ඊටත් වඩා අන්තයි. දිව්‍ය ලෝකේ දෙවිවරුයි මිනිස් ලෝකේ මිනිස්සුයි සැලකුවාම අපි මේ තියෙන අවුරුදු 70 80 කියන්නේ දිව්‍ය ලෝකේ සමහර දිව්‍ය ලෝක වලට එක දවසක් වගේ. තවතිසා දිව්‍ය ලෝකෙට නම් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි එක දවසයි. ඒ වගේ දවස් වලින් හැදෙන අවුරුදු වලින් අවුරුදු 1000ක් ආයුෂ. එතකොට මනුස්ස ලෝකේ අවුරුදු වලින් අපි ගණන් හැදුවොත් තවතිසා දිව්‍ය ලෝකේ ආයුෂ කොච්චරද? අවුරුදු 3 කෝටි 65 ලක්ෂයක් විතර වෙනවා. එතකොට හිතලා බලන්නකෝ. මේ අවුරුදු 70 80 මොකක්ද නේද? එතකොට දිව්‍ය ලෝකේ තියෙන විශේෂත්වයක් තමයි දිව්‍ය ලෝකය කියන්නේ සුගති ලෝකයක්. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ලෝකයක්. ඒ වගේම දීර්ඝායුෂ්කයි. ඒ නිසා යම් රැකවරණයක් ජීවිතේට තියෙනවා. ඒත් එක්කම ධර්මය ප්‍රගුණ කරන කලන මිතුරන් දිව්‍ය ලෝකවල ඉන්නවද නැද්ද? ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය අහපු කල්යාණ මිත්‍ර දෙවිවරු දිව්‍ය ලෝකේ ඉන්නවා. එතකොට නමුත් දැන් දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සෙත් දැන් අපි හිතමු කෙනෙක් දිව්‍ය ලෝකේ ඉපදිනවා. දැන් දිව්‍ය ලෝකේ ගොඩාක් සැප සම්පත් තියනවද නැද්ද? තියෙනවා. එයා ඒ සැප සම්පත් වලටම වසඟ වෙලා හිටියොත් එයාට එකම වාසියකට තියෙන්නේ අර දීර්ඝායුෂත් එක්ක තියෙන රැකවරණේ විතරයි. නමුත් එහිම දිව්‍ය සැපයට වසඟ නොවි යම් කෙනෙක් ධර්මයේ පුරුදු කළොත් දිව්‍ය ලෝකෙදී පහසුවෙන් ධර්මය අවබෝධය කරා යන්න අවස්ථාව තියෙනවා මේ කාලේ මනුස්ස ලෝකෙට වඩා. කොයි කාලෙද? මේ කාලේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නම් වඩාත්ම හොඳ කොහෙද? මනුස්ස ලෝකේ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටියා. උදේ හවස බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්. මහා සංඝරත්නයේ විදිහට මහරහත් මුනිවරු තමයි පින්නතුනේ පාත්‍රය අතට අරගෙන පිඬුසිඟා වැඩම කළේ. ඒ උන්වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී මහරහත් මුනිවරුන් එකල ගම් නියම් ගම් සිසාරා දඹදිව තලයේ වැඩම කළා. ඉවන් කාලෙක මනුස්ස ලෝකේ ඉපදුනොත් විශාල රැකවරණයක් තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් මේ වෙද්දී ඒ යුගයේ වෙනස් වෙලාද නැද්ද? මේ වෙද්දී ඒ යුගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා උඩු යටිකුරු වෙලා පින්නතුනි අපිට එදා වගේ ඒ මනෝභාවනීය සංගරුවන ඇසුරු කරන්ට ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒ බුදුරජාණන් වහන්සේව අපිට නෙත් දෙකේ දකින්න විදිහක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයත් අපිට අහන්න ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන්. ධර්මයේ නාමෙන් විවිධ දෘෂ්ටි අද සමාජයේ පුරාම මුල් බැසගෙන. නමුත් දිව්‍ය ලෝකේ තත්ත්ව වෙනස්. ඒ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි තවතිසාවේ එක දවස නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අපිට අවුරුදු 2560ක් වෙද්දී එහෙට කොච්චරක්ද? දවස් 25මාරක් වගේ. ඒ 100ෙන් බෙදන්න ඕනේ. එතකොට දවස් 25මාරක් නම් අද ඊයේ වගේ මතකද නැද්ද? මතකයි. එදා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු මහරහත් මුනිවරුන් ඇසුරු කළ උත්තමයෝ අදටත් ඒ ලෝකවල ඉන්නවා. ඒ උත්තමයෝ අදටත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා වෙනවා. එතකොට පින්නතුනි දැන් ඉබ්බන්දු සුගති ලෝකයක රැකවරණයක් ඔබ ලබනවා නම් යම් විදිහකට ඒත් එක්කම ඔබට විශේෂයෙන් තියෙන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? අනිත්‍ය ධර්මය ගැන අනාත්ම ධර්මය ගැන තියෙන අවබෝධය, ප්‍රඥාව.
ප්‍රඥාව තිබ්බේ නැත්තම් බොහෝ කොට මොකද වෙන්නේ? ලැබුණු අවස්ථාවට මුලා වෙනවා. මුලා වෙලා ධර්මයේ පැත්තට එන්නේ නැතුව අර තියෙන දේවල් වලින්ම මත් වෙවි ඉන්න එක තමයි වෙන්නේ. දැන් එහෙම වුණානේ එක්තරා දෙව්දුවකට. ඔබ අහලා තියෙනවද මේ කතාව? එක දෙව්දුවක් හිටියා. මේ දෙව්දුව හිටියේ එක්තරා දිව්‍ය රාජයෙකුගේ පරිවාර පිරිසේ. එතකොට මේ දිව්‍ය රාජයාගේ එක්තරා දිව්‍ය අප්සරාවක් වෙලා තමයි හිටියේ. මේ දිව්‍ය පුත්‍රයා හරි කැමති නන්දන වනයේට ගිහිල්ලා මල් නෙලන්ට. ඉතින් එදත් ඒ පිරිස නන්දන වනයේට ගියා මල් නෙලන්ට. ගිහිල්ලා දැන් මල් එක කොටසක් මල් කඩනවා, අනිත් කොටස මල් මාලා ගොතනවා. උන් උදේම ගියේ. එකපාරම මොකද උනේ? අර දිව්‍ය අප්සරාව චුත වුණා. ඒ සාමාන්‍යයෙන් දිව්‍ය අප්සරාවන්ට එකපාරට ගොඩාක් పూర్ව නිමිති පහළ වෙන්නේ සියුම් කාලයකට, පොඩි කාලයකට. එතකොට හිම චුත වුණා. චුත වෙනවත් එක්කම පින්නතුනේ එයා උපන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ මිනිස් දියණියක් වෙලා ඉපදුනා. හැබැයි එයාට කලින් ජීවිතේ මතකයි. මම අසවල් දිව්‍ය පුත්‍රයාගේ බිරින්දෑ වෙලා හිටියා කියන එක මතකයි. අවුරුදු 16 පිරෙද්දි කසාදයක් කරලා දුන්නා. දැන් ඉතින් මහත්තයා ගෙදර ඉන්නේ. ඔය අතර මහා සංගරුවන ඇසුරු කරන්ට ලැබුණා. අනේ මේ තරුණ දරුවා හැකි පමණ මොකද කරන්නේ? පින්ම කරනවා. මෙයා හැමදාම පින් කර මෙයා කියන්නේ මොකක්ද? අනේ මට මගේ ස්වාමියා ළඟටම යන්න ලැබේවා. මට මගේ ස්වාමියා ළඟටම යන්න ලැබේවා කියලා කියනවා. එතකොට දැන් මේ හැමෝම හිතුවා අනේ බලන්න මෙයා තමන්ගේ මහත්තයාට කොච්චර ආදරේද. මහත්තයත් වෙන හැඟීමෙන් හිටියේ ඇයි? මේ මල් ළඟටම ඉන්න පතනවා කියලා. හැබැයි පතලා තියෙන්නේ කාවද? ඒ මහත්තයාද? නෑ, කලින් ජීවිතේ කෙනා. කොහෙද ඉන්නේ දැන්? තවතිසාවේ. එයා හැබැයි ඒක කාටවත් කිව්වද? කාටවත් කිව්වේ නෑ. මේ නිසාම මෙයාට නමක් වැටුණා පතිපූජිකා කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයාව පුදන ස්ත්‍රිය පතිපූජිකාව. ඉතින් මේ පතිපූජිකාව මොකද කරන්නේ? ඒ ගමේ තිබුණ දන්හලක්. වනාන්තරයේ ඉන්න භික්ෂූන් ආරණ්‍යයේ ඉඳලා ওই දන්හලට පිණ්ඩපාතේ වඩිනවා. අනේ පතිපූජිකාව හැමදාම උදේ ගිහිල්ලා තමන්ගේ අතින්ම ඔක්කොම මලුව අමදිනවා. ඇතුළ අමදෙලා ස්වාමින්වහන්සේලාට පාදෝණය කරන්න පෑන් තියනවා, ආසන පනවනවා, හැමදේම කරනවා. හොඳට සිල් ගත්තා. හැබැයි එයාගේ ඔළුවේ වැඩ කරේ මොකක් විතරද? මට මගේ මහත්තයා ළඟට යන්න ඕනේ, ස්වාමියා ළඟට යන්න ඕනේ කියන අදහසමයි තිබ්බේ. එයා ඔළුවට ධර්මයක් ගත්තේ නෑ. හැබැයි පින් කර සිල් රැක අර අදහසේ හිතේ පිහිටෙව්වා. දැන් ඔබ අහලා ඇති අංගුත්තර නිකායේ එක්තරා දේශනාවක් තියෙනවා. ඒ දේශනාව කියනවා සිල්වත් කෙනාගේ චිත්ත ප්‍රනිධිය ඉටු වෙනවා. යම් කෙනෙක් සීලවන්තව ඉඳලා යම් දෙයක් පතනවා නම් ඒ සීලවන්ත කෙනාගේ චිත්ත ප්‍රනිධිය ඉටු වෙන පැත්තට තමයි පිහිටන්නේ. ඒකටම තව පින් කරද්දී ඒක තව බලවත් වෙනවා. ඉතින් පින්නතුනේ ඔය විදිහට කාලේ ගත කරලා ඔන්න දවසක් ඔහොම ඉඳිද්දී මොකද වුනේ? මේ ඔය විදිහට කාලේ ගත කරද්දී එක දවසක් ඔන්න වෙනදා වගේම උදේම ගිහිල්ලා වත් පිළිවෙත් කරලා පන්සිල් රැකගෙන මහා සංඝරත්නයට උපස්ථාන කරලා මේ පතිපූජිකාව සතුටින් හිටියා. එදා හදිසියේ ඇතිවෙච්ච ආබාධයකින් ඈ කලුරිය කළා. දැන් පහුවෙනිදා ස්වාමින්වහන්සේලා වැඩලා බලද්දී ස්වාමින්වහන්සේලා දැන් දකින්නවා දන්හල අපිලිවලයි.
පතිපූජිකාවත් පේන්නේ නැහැ. වෙනද වගේ පානීය පරිභෝජන පැන් මොනවත් සූදානම් නැහැ. ඉතින් භික්ෂුන් ඇහුවා කොහොමද පතිපූජිකාව? හැමදාම සංඝයාට උපස්ථාන කරනවා නෝය. එතකොට අනිත් ගමේ අය කිව්වා අනේ ස්වාමීනි ඊයේ රාත්‍රියේ කලුරිය කළා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා දන් වළඳලා ගිහි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා අනේ ස්වාමීනි අර උපාසිකාව පතිපූජිකාව මරණයටපත් වුණානේ. ඊයේ රෑ කලුරිය කරලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය පතිපූජිකාව තමන්ගේ ස්වාමියා ගැන මහත් සිනහසින් හිටියේ. අන්න ඈ ස්වාමියා ළඟටම ගිහිල්ලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ නෑ ස්වාමීනි ඈ ඊයේ කලුරිය කළා. දැන් ස්වාමියා ඉන්නේ කොහමද? තනියම ඉන්නේ. ස්වාමියා දැන් තනියම ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය පතිපූජිකා තමන්ගේ ස්වාමියා ළඟටම යන්න ඕනේ කියලා පැතුවේ ඔය මේ මනුස්ස ලෝකේ ඉන්න ස්වාමියා ගැන නෙවෙයි. කවුරු ගැනද? කලින් ජීවිතේ එක්කෙනා ගැන. කලින් ජීවිතේ ස්වාමියා ගැන තමයි මේ විදිහට ප්‍රාර්ථනා කළේ කියලා කිව්වා. එතකොට පින්නතුනි පතිපූජිකාව එදා රෑ මරණයටපත් වුණාට පස්සේ මොකද කළේ? ඔන්න නිදාගෙන හැරියා වගේ චුත වෙලා මාලභාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟ ඉපදුනා. මාලභාරී කියන්නේ කවුද? කලින් ජීවිතේ ස්වාමියා. අනේ දැන් මනුස්ස ලෝකේ ඉපදිලා ළමයි හදලා වයසට ගිහිල්ලා කලුරිය කරලා එහි උපදිද්දි අර මාලාභාරී දිව්‍ය රාජයා තමන්ගේ දිව්‍ය අප්සරාවන් එක්ක මල් මාලා ගොතනවා. බලන්න ආයුෂයේ වෙනස. එතකොට දැන් අතන ඉපදුනා විතරයි දුවගෙන ගියා. කවුරු ළඟටද දුවගෙන ගියේ? ඒ දිව්‍ය පුත්‍රයා ළඟට ගියාම දිව්‍ය පුත්‍රයා හැරිලා බලලා කිව්වා ප්‍රියාවිය මම උදේවරු දැක්කේ නෑනේ. උදේවරු ඔයාව දැක්කේ නෑනේ කොහෙද හිටියේ කියලා ඇහුවා. එතකොට දැන් ඒ කියන්නේ මේ තාම දවසක්වත් ගිහිල්ලාද? දවසක්වත් අවුරුදු 100ක් නේ. දැන් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි කොච්චරක්ද? එක දවසක් මං හිතන්නේ මෙයා 60ක් විතර ඉන්නේ නැති මනුස්ස ලෝකේ 60ක් 70ක් නේ. දවසක් ගිහිල්ලාද? තාම උදේ ඉඳලා දැන් මේ හවස් වෙලා. උදේ වරු දැක්කේ නෑ කියලා කිව්වා. එතකොට කියනවා අනේ ස්වාමීනි හරි වැඩේ උනේ මම චුත වුණා. මගේ ආයුෂ ඉවර වුණා. මං චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා. ඒ වෙලාවේ අර දිව්‍ය පුත්‍රයා ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. ඒ දිව්‍ය පුත්‍රයා අහනවා මේ එතකොට ඔයා කොහෙද ගියේ? මනුස්ස ලෝකෙට ගියා කිව්වා. එතකොට කියනවා ඔයා එහි කොච්චර කල් හිටියද කියලා. එතකොට කියනවා අනේ ස්වාමීනි මම මව් කුසේ දස මාසයක් හිටියා. කොච්චරක්ද? අම්මයි කුසේ මව් කුසේ මනුස්ස ලෝකේ මව් කුසේ ඉන්න තියෙන්නේ. මව් කුසේ දස මාසයක් හිටියා. වයස 16 දී විවාහ වුණේ. වයස 16 දී විවාහ වුණේ. අනේ ස්වාමීනි මට ළමයි 4 දෙනෙකුත් හම්බුණා. ළමයි 4 දෙනෙකුත් හම්බෙලා ඉතින් මම හැබැයි ගොඩාක් පින් රැස් කරගත්තා. මං ඔබ වහන්සේවමයි පැතුවේ. ඒ නිසා මං ආයෙත් මෙතනම උපන්නා කියලා. එතකොට අර දිව්‍ය පුත්‍රයා අහනවා එතකොට මිනිස්යන්ට ආයුෂ කොච්චරක් විතර තියෙනවද? අර දේවතාවයි උත්තර දෙනවා ස්වාමීනි අවුරුදු 100ක් විතර. එතකොට කියන්නේ එහි කොච්චර දවසක්ද? දිව්‍ය ලෝකේ එක දවසක්. එතකොට අහනවා හාපූ එච්චරක්ද? ඇයි මේ හරියට අපිට අර නිකන් මෙරුව ගැන පේනවා වගේ නේද? ඒ වුණොත් ඉන්නේ දවසයි දෙකයි ඉන්නේ. ඒ වගේ තමයි දිවිවරු මේ මනුස්ස ලෝකේ දකින්නේ පින්නතුනේ. එතකොට ওই දිව්‍ය පුත්‍රයා අහනවා
ඉතින් එහෙමනම් මිනිස්ලෝ ඉපදුණු අය කෑමට බීමට නින්දටද වැඩි කාලයක් යොදවන්නේ එහෙම නැත්තම් දාන ආදී පින්කම් කරනවද කියලා ඇහුවා. ඔබට හිතෙන්නේ මොකද්ද? එතකොට අර පතිපූජිකා උත්තර දෙනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මොනවද මේ අහන්නේ? මිනිස්සු හිතන් ඉන්නේ අසංකේය ගණන් ආයුෂ තියනවා කියලා. උන්දලා අජරාමර වෙලා කියලා තමයි හිතාගෙන ඉන්නේ ගානක්වත් නැහැ කිව්වා. ඇත්තද බොරුද? ඇත්ත නේද? දැන් බලන්න. දැන් අද ගොඩාක් අය එහෙම නේද ජීවත් වෙන්නේ? හැමදාටම ඉන්නවා වගේ ජීවත් වෙන්නේ. මේ අපිට තියෙන පින්නතුනි හරියට අර මෙරුවෙක් දවසක් ගත කරනවා වගේ පුංචි කාලයක් මේ මනුස්ස ලෝකේ ඉන්න. නුවණැත්තෙක් හරියට මේක දැක්කොත් ඒ නුවණැත්තා ජීවිතයට යහපත සලසා ගන්නවා. තීරුමක් නැති දේ අතාරිනවා. තමන්ගේ ජීවිතේ අර්ථාන්විතව ගත කරන හැම මොහොතකම පිනක් රැස් කරගන්නවා. මම ඒකයි කිව්වේ. අපිට මේ කාලේ ගොඩාක් ලස්සන පින් ගොඩක් කරන්න ලැබුණු කාලයක්. දැන් අපි හිතමු ඔබ ගෙදරින් පිටත් වෙලා වැඩට යනවා කියලා. ඔබේ ගෙදර බතක් ඉදෙනවා නම් ඔබට පුළුවන් නම් තවත් බත් පාර්සලයක් උයන්න. ඒ කියන්නේ වැඩිපුර හාල් හුණ්ඩුවක් උයන්න වෙන කෙනෙක් වෙනුවෙන්. වැඩට යන ගමන් පාසලට යන ගමන් කෑම නැතුව ඉන්න පවුලක් තෝරගෙන යන ගමන් අඩුම තරමේ ඒ එක කෑම පාර්සලේ දීගෙන යන්න පුළුවන් නම් ඒකෙන් කුස ගින්දර නිවෙන එක පින්නතුනේ එක පුදුම දෙයක්. අපි අර සේරුවිල මහාවිද්‍යාලේ දරුවන්ට ආහාර ලබා දෙන වැඩපිළිවෙලක් පටන් ගත්තනේ දැන් මාස 3කට විතර කලින්. එතකොට මට එක ගුරුවරයෙක් කියනවා එක 2 වසර පුංචි පුතෙක් එයාට කෑම් පෙට්ටියට ලැබෙන දැන් කෑම් බෙදනවනේ. ඒකෙන් භාගයක් කාලා අත හොදනවලු. දැන් අර ගුරුතුමා හිතලා තියෙන්නේ මෙයා මේ කෑම අහක දානවා කියලා. ඒතර ළඟට ගිහිල්ලා කියලා පුතේ ඔය නායක ස්වාමීන් වහන්සේ මෙහිම මේ ගොඩාක් මහන්සියලා ඔයාලට මේ කෑම හදන්න ඒ පිරිස එකතු කරගෙන මේක කරලා දෙන්නේ. ඒ නිසා කෑම අපත යවන්න එපා. ඒ නිසා පුතේ ඊටු ටිකත් කන්න කියලා තියෙනවා. එතකොට අර පුතා ගුරුවරයා දිහා බලන් ඉඳලා කියලා තියෙනවා අනේස මේක මං අහක දාන්න නෙවෙයි අපේ මල්ලිට මේ ගෙනියන්නේ කියලා. මල්ලි බඩගින්න ඉන්නේ ගෙදර මල්ලිට තමයි මම මේ කොටස ඉතුරු කරගත්තේ කියලා. එතකොට හිතලා බලන්න දැන් ඔබට පුළුවන් නම් කුසගින්නේ ඉන්න පවුලකට බත්පතක් දෙන්න. ඒ ගෙදර බඩගින්නේ ඉන්න දරුවන්ගේ කුසගින නිවෙද්දී ඒ අම්මලාට තාත්තලාට කුතරම්නම් සැනසෙල්ලක් ලැබෙයිද? දැන් අපි ඒ සංගණනයක් කළා සේරුවිල. අපේ විහාරස්ථානයේට අයිති ගම්මාන 5ක් 6ක් තියෙනවා. මම මේ ගම්මාන 5-6ේම සංගණනයක් කළා. මොකද විහාරස්ථානයේට අයිති ගම්මාන නිසා මං හිතුවා ඒ ගැන අපිටත් වගකීමක් තියෙනවානේ. එතකොට බලද්දී ඔය එදිනෙදා කුලී වැඩ කර හිටපු මිනිස්සු දැන් කණ්ඩ නැති අය දැන් හොඳට කණ්ඩ තියෙන අයත් ඉන්නවා ඒ අතරේ. ඒ අය අතෑරලා කුඹුරු තියෙන අය අතෑරියට පස්සේ මිනිස්සු 1044ක් හිටියා. හරියට දවසකට කුසට ආහාරක් නැති. කියන්නේ ගම්මාන ගණනාවක මේ. එතකොට පින්නතුනේ ඉතින් මම හිතුවා දැන් අපිට හොඳ අවස්ථාවක් මේ පිනක් රැස් කරගන්න. අපි කල්යාණ වූ දන් වැටක් කරඹුවා. මොකක්ද මේ කල්යාණ වූ දන් වැට? එක දවසට එක වේලක් කියලා අපි හැමදාම පන්සලේ කෑම උයලා හවසට ඒ අයට කූපන් දීලා හැමදාම හවසට පවුලේ එක්කෙනෙක් භාජන අරගෙන එනවා. එයාලගේ භාජනයේට පවුලේ අයගේ ගානට බෙදලා දෙනවා. එතකොට ඒ අයට ගෙදර ගිහිල්ලා පවුලේ අයත් එක්ක සතුටින් රාත්‍රී කෑම කන්න පුළුවන්.
එතකොට එක දවසට අඩුම තරමේ එක වේලක් පෝෂදාය විදිහට දෙන්නයි අපි කල්පනා කළේ. දැන් සති දෙකක් විතර තිස්සේ එක දිගට දෙනවා. ඉතින් ඔබටත් අපි මේ පින අනුමෝදන් කරනවා. ඔව් ඒක හරි සතුටු හිතෙන පිනක්. මොකද සමහර අය ලියුම් ගෙනලා දීලා තියෙනවා පින් දීලා. කියවලා බලද්දි හරි සංවේගයක් උපදිනවා. ඒකෙන් ඒ මිනිස්සු ලබන සහනේ. ඒ අම්මලා තාත්තලා දරුවන්ට කණ්ඩ දෙන්න බැරුව ඉන්න අම්මලා තාත්තලා කොතරම් සහනයක් ලබනවාද කියලා. ඉතින් ඒක පින්නතුනේ ඔබ පුළුවන් විදිහට ගෙවල් මට්ටමින් කරන්න. අඩුම තරමේ ඔබට එක වේලකට පුළුවන් නම් එක බත්පතක් වැඩිපුර හදලා තව ගෙදරකට දෙන්න අඩුම තරමේ ගෙදර ඒ බත්පත බෙදාගෙන කයි. බත් කටවල් කීපකින් හරි කුසගින්න වෙනවන්නේ. ඒ විදිහට හිතා පින් කළොත් මේ කාලේ අපිට පින් කරන්න ලැබිලා තියෙන කාලයක්. දුෂ්කර කාලයක් පින්නතුනේ මේ කාලේ. එතකොට දුෂ්කර කාලේ කරන පින මහත්ඵලයි මහානිසංසයි. ඉතින් මොකද උනේ? ඉතින් අර ඔය විස්තරය ඇහුවට පස්සේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා මහා සංවේගයටපත් වුණා. එතකොට ඒ දිව්‍ය පුත්‍රයා කියන්න ගත්තා අනේ අවුරුදු 100ක් ආයුෂ ඇතිව උපත ලබන මේ මිනිස්සු ලෞකික ජීවිතය ගැනම ප්‍රමාද වෙවි ඉන්නවා නම් ඒ මිනිස්සු දුකින් මිදෙන්නේ කවදද? එතකොට පින්නතුනේ බලන්න ඔය විදිහට ඒ දිව්‍ය පුත්‍රයා සංවේගයටපත් වුණා. ඉතින් එදා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ওই විස්තරය කිව්වට පස්සේ කිව්වන්නේ දැන් ගිහිල්ලා ඉපදුනේ කවුරු ළඟද? මාලාභාරී දිව්‍ය පුත්‍රයා ළඟ කියලා කිව්වා පින්වත් මහණෙනි පතිපූජිකාව මේ මනුස්ස ලෝකේ ඉන්න ස්වාමියාව පැතුවේ නෑ. ඇය පැතූ ස්වාමියා සිටියේ දෙව්ලොව. ඔහුගේ නම මාලාභාරී. ඔහු සිටින තැන දිව්‍ය අප්සරාවන් මල් සරසා ඉන්නේ. දැන් ඇය එතන මල් නිලනවා මේ වෙලාවේ. මිහි වදාළ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථා රත්නයක් වදාලා. මේ ගාථා රත්නේ අයිති වෙන්නේ මොකේටද? ධම්මපදයේ පුප්ප වග්ගයට. ඒ තමයි පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මොකද තේරුම? මල් වලට ආසා කොට මල් සොයා යන මිනිසා මල්ම සොයමින් ගොස් එයම රැස් කරනා ලෙස මල් වලට ආසකින මල්ම හොයා ගිහිල්ලා මල්ම රැස් කරගන්නවා වගේ කාමයේම පසුපස යන ඊට මත් වූ මිනිසා කාමයේම පසුපස යන කාමයේම මත් වෙලා ඉන්න මිනිසයා කිසි දින නොසෑහි මාරයා වසඟයට යයි. කවදාවත් සෑහීමකටපත් නොවි කොහෙටද යන්නේ? මාරයා ළඟට. දැන් බලන්න පතිපූජිකාව මනුස්ස ලෝකෙදි මෙච්චර මනෝභාවනීය භික්ෂුන් දැකලත් අනිත්‍ය ධර්මයක් විමසුවද? නෑනේ. ඈ පින් කරගත්ත එක හොඳයි. ඈ සිල් රැකගත්ත එක හොඳයි. ඒ නිසා ඈට සුගතිය උපදින්න ලැබුණාය. ඉතින් මොකක් හරි පිනකට සමහර විට දැන් මේකෙන් සංවේගයටපත් වෙච්ච මාලාභාරී දිව්‍ය පුත්‍රයා එතුමාගේ දිව්‍ය අප්සරාව 500ත් එක්ක ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ ඇහුවනම් සමහර විට ධර්මයේ අපි දන්නේ හිම අවබෝධ කරලාද කියලා. නමුත් පින්නතුනි අපි මනුස්ස ලෝකේ යම් පුරුද්දක් ඇති කරගත්තොත් අනිත්‍ය ධර්මතාවයේ විමසලා ඒක අපිට හරියට අපි මේ රැස් කරන පින එනවා වගේ ඒ දහම් මනසිකාරයේ තුල වඩන ලද ප්‍රඥාවත් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලා උපතකින් උපතකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන් හොඳට පින් දහම් කරන්න ඕනේ. ඒත් එක්කම හොඳට අනිත්‍ය මනසිකාරයේ යෙදෙන්න ඕනේ. ඒක හරිය වැදගත් එකක්. ගොඩාක් අයට මේක අමතකයි. අඩුම තරමේ දවසට එක වතාවක්වත් අනිත්‍ය මනසිකාරයේ දෙන්න. මේ ඇස ගැන කල්පනා කරන්න. මේ ඇස
හේතුන් නිසා හටගත් දෙයක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. එහෙනම් මේ ඇස අනිත්‍යයි. මේ ඇස එහෙනම් මම මගේ ආත්මය කියලා අපිට ඕනෑ විදිහට පවත්වන්න බෑ, අනාත්මයි. මේ කනත් එහෙමයි. නාසය, දිවකය, මනස කියන ආයතන 6 ගැන හොඳට නුවණින් අනිත්‍ය මනසිකාරේ යෙදෙන්න. ඒ විදිහට නුවණින් අනිත්‍ය මනසිකාරේ යෙදෙන කෙනාට හරි පහසුවෙන් දේවල් අතහරින්න පුළුවන් පින්නතුනි. මේ අනිත්‍ය ලෝකයේ දේවල් පහසුවෙන් අතහරින්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි හිතමු අපි යම් දවසක මරණයටපත් වෙන දවසේ අපිට අපේ ළමයි මතක් වෙන්න පටන් ගත්තොත්, අනේ මට මේ ළමයි දාලා යන්න බෑ. අනේ මට මගේ පෙට්ටගම දාලා යන්න බෑ. අරයා දුන්න මුද්ද තියන්නේ කී. ඒක දාලා යන්න බෑ කියලා හිත හිටියොත් මොකද වෙන්නේ? අන්න කොක්කක් වදිනවා. කොක්ක වදින්නේ ගොඩක් වෙලාවට මනුස්ස ලෝකෙටත් වඩා කොහෙටද? පෙරේත ලෝකෙට ආයිත් එනවා. ඇයි එහෙම එක අම්මා කෙනෙක් මරණාසන්න වෙලා ඉඳිද්දී මේ දුව මොකද කළේ? අම්මා අතින් මුද්ද නැති වෙයි කියලා හිමීට අම්මගේ මුද්ද ගැලෙව්වා. එහෙම දෝනියෙන්දත් ඉන්නවනේ නේද? අම්මගේ ඔළුව අත ගා හිටියා. දැන් ටිකක් හොඳට මසාද්දයයි. මේ දුව හිතුවේ දැන් අම්මා තව කොච්චර වෙලා ඉඳීද දන්නේ නැහැ. ඕක නෑනවත් ගලව ගත්තොත් ඊළඟ ටර්න් එකට එන්නේ නෑනා. ඊට කලින් මං ගලව ගන්නවා කියලා හිතුවා. මේ දෝනියෙන්ද මොකද කළේ? අම්මත් එක්ක ඔළුව අතක ගා නිදි කෙරෙව්වා. අනේ අම්මටත් අර කැක්කුම් වැඩිකමට නිින්ද ගියා. හිමීට අතක ගා ඉඳලා මුද්ද පන්න ගත්තා. එතකොට දැන් අම්මට නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා අම්මා හැරෙද්දී දුව නෙවෙයි ඉන්නේ කවුද? නෑනා ඉන්නේ. ඒක ලීලි. එතකොට දැන් අම්මා බලනවා අම්මගේ අත හැමතිස්සෙම අතෙන්ට යන්නේ. අරයා දුන්න මුද්දනේ. දැන් වයසයි. අත ගාලා බැලුවා මුද්ද නෑ. හිත කලබල වුණා. අනේ මේ නිතර පන්සල් ගිය උපාසකම්ම කෙනෙක්. අන්තිමට බලන්න හැබැයි අනිත්‍ය මනසිකාරයක් තිබිලා තියෙනවද? අනිත්‍ය මනසිකාරයේ තිබ්බනම් ඒ අම්මා හිතන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන 6ම අනිත්‍ය නම් මේ මුද්දක් නිට්ටය වෙයිද කියලා පහසුවෙන් ඒක අතාරින්න තිබ්බ යාට. නමුත් මුද්ද ගැනමයි හිතුවේ. අන්තිමට පෙරේතියක් වෙලා මුද්දටම ආවා. ඒ මුද්ද දාන අයට ජීවිත විනාශ වෙනවා. පින්නතනේ බලන්න මේ සසර හැටි. ඒ නිසා අල්ප මාත්‍රික දෙයක් කියන්න එපා. දැන් අපි හිතමු දැන් සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඔබට ප්‍රශ්න තියෙනවා කියලා හිතමු ගෙදර. දැන් සල්ලිත් නැහැ. ගෙදර ප්‍රශ්න. ඔය ASCII මොකද වුනේ? දැන් ඔබට ඔබට හිතෙන්න පුළුවන් දැන් අපි හිතමු ආච්චි අම්මත් වයසයි. ආච්චි ගොඩාක් පිනුත් කරලා තියෙනවා. සමහර විට කෙනෙකුට ප්ලෑන් එකක් ඔලුවට එන්න පුළුවන්. දැන් මේ ආච්චි නම් පොතේ හැටියට ආච්චි නම් යන්න ඕනේ කොහෙටද? හොඳ තැනකට. එතකොට ආච්චිට කියන්න ඕනේ අනේ ආච්චි අපි ගැනත් මොකද්ද? අපි නිකන් කියන්නේ නැද්ද දැන් සමහර අයට කියනවන්නේ ගියාම අපි ගැනත් බලන්න කියලා. ඒ වගේ අපි ගැනත් ආච්චි බලන්න මේ දරුවෝ අසරණ වෙලා ඉන්න හැටි බලන්න කියලා කියන්න හිතෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කවදාවත් කරන්න එපා ඒක. ඇයි? දැන් සමහර විට අර සුගතියේ යන්න ඉන්න ආච්චිට ඊට පස්සේ මතක් වෙන්නේ කාවද? අර
අර ළඟපාතේ ඉන්න අය. එතකොට එයාගේ සුගති ගමන පවා වලකින් ඉඳ තියෙනවා. ඉතින් අපි හිතමු ආච්චිට තව්තිසාවට හරි තුස්තෙට හරි යන්න පින තිබ්බා කියලා. දැන් නමුත් මනුස්ස ලෝකේ ඉන්න අය ගැන බලන්න නම් ලේසි කොහෙට යන එකද? එක්ක මේ රුක්ෂ දේවතාවෙක් හරි එහෙම වෙන එකනේ. ඊට පස්සේ එතින්ට යනවා. අර ගොඩාක් ඉහළට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. කවදාවත් එහෙම කියන්න යන්න එපා ආත්මාර්ථකාමීව නේද? ඒතර එහි ඉපදුනහම දැන් හැබැයි ආදරයක් තිබ්බනම් එහි ඉපදුනහම බලන අවස්ථාවක් එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරියට මොකක් වගේද? දැන් ඔබ අහලා තියෙනවද අර ජාතක කතාවක් තිබ්බා. භද්‍ර ඝටය කියලා. අහලා තියෙනවද භද්‍ර ඝට ජාතකය? ඒකේ මොකක්ද උනේ? එක කොළුවෙක් හිටියා. දැන් ඇවිල්ලා මේ කොළුවෙක් කිව්වට සිටු පුත්‍රයෙක්. අපේ මහබෝසතාණන් වහන්සේ මහා සිටුතුමා වෙලා ඉපදිලා හිටියේ. ගොඩාක් පින් කළා. 80 කෝටියක්ද කොහෙද ධනය. එතකොට මේ ධනය ඔක්කොම පුතාට ඉතුරු කරලා පින්දහම් කරගෙන උන්නාන්සේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. එතකොට තව්තිසාවේ මට මතක හැටියට ඉපදුනේ සක්දිවියෝ වෙලා. එතකොට පුතා මොකද කළේ? තාත්තා නැති වුණා විතරයි. පුතා පාටි දාන්න පටන් ගත්තා. පුතා හොඳට තියෙන සල්ලි ඔක්කොම වියදම් කළා. වියදම් කරලා අන්තිමට අන්තෙට වැටිලා ඉන්න ගෙදරත් උකස් කරලා ඒකත් නැති වෙලා අන්තිමට හිඟමනීට වැටුණා. දැන් අර සක්දෙවිඳුගේ හිතේ කල්පනාවක් ඇති වුණා. මගේ කලින් ජීවිතේ දරුවෝ මොනවා කරනවද පුතා? බැලුවා. බලද්දි දැක්කා හිඟමනීට වැටිලා. ඊට පස්සේ මොකද කළේ? පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවෝ මම නුඹේ තාත්තා. ඔහොම දුකටපත් වෙලා ඉන්න එපා. මම නුඹට දෙන්නම් කලයක්. මේ කලේ ගැටේ කියන්නේ කලේනේ. මේ කලේ පරිස්සම් කරගන්න. මේ කලේ ඇතුලින් කහවණු තියෙනවා. මේ කහවණු කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය ප්‍රමාණය කලේ ඇතුලින් ගන්න. එතකොට කහවණු පිරේ කලේට. හැබැයි පරිස්සමට මේක බිඳ ගන්න එපා කිව්වා. ඉතින් මේ කොළුවා මොකද කළේ? ඒක අරගෙන බැලුවා ඇතුලේ හැබෑට කහවණු. මෙයා මොකද කළේ? කහවණු අරගෙන කලින් වගේම පාටි දාන්න පටන් ගත්තා. දවසක් හොඳටම බීලා වැඩි වුණාම මොකද වෙන්නේ? ආදරේ වැඩි වෙනව නේද සමහර වෙලාවට? බීලා වැඩි වුණාම දැන් සමහර විට නිකන් මහා දැඩි අය වගේ ඉන්න අය දැන් මහා ඡන්දියෝ බිව්වහම මොකද වෙන්නේ? බිව්වහම නිකන් පූස් පැටව වගේ වෙන්නේ නැද්ද? බීපු වෙලාවට නෝනා කියන හැමදේම කරන මිනිස්සු නැද්ද? ඒ කියන්නේ අර පෞරුෂයම අවාගත් එකක් තියන් ඉන්නේ. ඊට පස්සේ ඔය මේ මොනවා හරි ටිකක් බීව්වහම අර හිත විකෘති වෙනවනේ පොඩ්ඩක්. සිහිය දුර්වල වෙනවා. එතකොට එයා ඒ විකෘති මානසිකත්වයෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයාටත් බීවට පස්සේ ආදරේ වැඩි වුණා. දැන් අනේ මට ඉතින් සල්ලි දෙන්නේ මේ ඝටේනේ, භද්‍ර ඝටේනේ, මේ හොඳ කලේනේ කියලා අනේ කලේ කියලා කලේ ළඟට ගත්තා. අරගෙන අනේ කලේ භද්‍ර කලේ කී මොකද කළේ? මෙයා දැන් අර කලසෙල්ලම් උඩ දානවා කලේ ආයල්නවා. ඔහොම කරද්දී එකපාරක් උඩ දැම්මමයි කලේ බිම කැඩිලා ගියා. අන්තිමට ආයෙත් හිඟන්නෙක් වෙලා මැරුණේ. එතකොට බලන්න පින්නතුනේ අර දෙවි කෙනෙක්ගෙන් උදව් ලැබුණත් ඒක හරි විදිහට පාවිච්චි කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ කාමයට මුලා වුණු ලෝකික ඉපදුණු අපි හොඳට නිතර වඩන්න ඕනේ භාවනාවක් තමයි අනිත්‍ය මනසිකාරය. මොකක්ද? අනිත්‍ය මනසිකාරය. පින්දහම් රැස් කරන අතරේම අනිත්‍ය මනසිකාරය වඩන්න ඕනේ. ඉතින් අද මම ඔබට විශේෂයෙන්ම කියා දෙන්න කල්පනා කළා ගොඩාක් ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය අයිති වෙන්නේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියට. කොහෙටද අයිති වෙන්නේ? ඉතිවුත්තක පාළියට. මේ සූත්‍රයේ නම තමයි
පුබ්බ නිමිත්ත සූත්‍රය. මොකද නම? පුබ්බ නිමිත්ත සුත්තං. පූර්ව නිමිත්ත ගැන වදාළ දෙසුම. දැන් අපි මිනිස් ලෝකේ මිනිස්සු අතර පූර්ව නිමිති පහළ වෙන හැටි ඉගෙන ගත්තද නැද්ද? දැන් අපි ටිකක් කතා කළා නේද? ඒ වගේම පින්නතුනේ දෙවිවරුත් චුත වෙන්න ලං වෙද්දී නිමිති පහළ වෙන්න ගන්නවා. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිම. ඒක පටන් ගන්නෙ මෙහිමයි දේශනාව. උත්තං හේතං භගවතා උත්තමරහතාති මේ සුතං. භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. අරහත් වූ බුදුරජුන් විසින් මේ වදාරන ලද්දේය. මා විසින් මෙසේ අසන ලදී. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා? යදා භික්කවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති. මහණනි ඔන්න දිව්‍ය ලෝකෙන් චුත වෙන යම් කලෙක දෙවියෙක් දෙව්ලොවින් චුත වෙන ස්වභාවයටපත් වෙනවා. එතකොට පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. ඒ දෙවිවරුන්ට මොකද වෙන්නේ? పూర్ව නිමිති පහක් හට ගන්නවා කියනවා. මොනව පහක්ද? పూర్ව නිමිති පහක් හට ගන්නවා. දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙන කාලෙද්දී දැන් අර 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙන දෙවිවරු උනත් චුත වෙන කාලෙ වෙද්දී මෙන්න මේ ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. මොකක්ද? මාලා මිලායන්ති. පැලඳගෙන සිටින මල් මාලා පර වෙලා යනවා. වත්තානි කිලිස්සන්ති. වස්ත්‍ර මොකද වෙන්නේ? කිලුටු වෙලා යනවා. වස්ත්‍ර කිලුටු වෙනවා. කච්චේහි සේදා මුච්ඡන්ති. කිසිලි වලින් දහඩිය ගලන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් දෙවිවරුන්ට දාඩිය දානවද? දෙවිවරුන්ට දාඩිය දාන්නේ නැහැ පින්නතුනි. නමුත් චුත වෙන්න ලං වෙද්දි කිහිලි වලින් දාඩිය දාන්න පටන් ගන්නවා. කායේ දුබ්බන්නියන් ඔක්කමති. කය දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ශරීරේ දැන් අර දිලිසෙන ලස්සන පාට නිකන් දුර්වර්ණ පාටක් එනවා. සකී දේවෝ දේවාසනේ නාභිරමතිති. තමන්ගේ දේවාසනේ තියෙනවානේ. ඒ දිව්‍ය ලෝකයේ දිව්‍ය විමානේ පිනට අනුව පහළ වෙච්ච ආසනයක් තියෙනවා හැම දෙවි කෙනෙකුටම. ඒ ආසනේ හිත ඇලෙන්නේ නැතුව යනවා. ඔන්න ඔය ලක්ෂණ පහළ වුණොත් යම් දෙවි කෙනෙකුට ඒකේ තේරුම මොකක්ද? දින 7කින් ඒ දේවතාව චුත වෙනවා. දින 7ක් කියන්නේ කොහේ දින 7ක්ද? මනුස්ස ලෝකේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ දින 7ක් කාලයක් කියන්නේ එහි ගොඩාක් පොඩි කාලයක් නේද? එතකොට ඒ වගේ පොඩි කාලයක් ඇතුළත ඒ දේවතාවාගේ චුත වීම සිදු වෙනවා. යම් දේවතාවෙක්ට ඔහොම නිමිති පහළ වුණොත් අනිත් දෙවිවරු මොකද කරන්නේ? ඉක්මනට එකතු වෙනවා. දෙවිවරු තීරුම් ගන්නවා දැන් මේ දේවතාව තව පොඩි වෙලාවයි අපිත් එක්ක ඉන්නේ. පුළුවන්කමක් තියනවා නම් මේ දේවතාවව නන්දන වනයේට එක් කරගෙන යනවා. එක් කරගෙන ගිහිල්ලා පනවපු මංචකයක තියලා දැන් මේ දේවතාවගේ මල් මාලා බලා ඉදිද්දි පරවේගන යනවා. ඇඳුම් දිව්‍යමය දිලිසෙන වස්ත්‍ර කිලුටු වෙලා මේ කිහිලි වලින් දහඩිය ගලනවා. හරියට කියනවා දැන් දෙවිවරුන්ගේ ශරීර හරි ලස්සනයිනේ. හරියට නිකන් මුතු හිරිලා වගේ කියනවා පේන්නේ. කියන්නේ මේ දහඩිය දාලා. ඊට පස්සේ කය දුර්වර්ණ වෙනවා. තමන්ගේ දිව්‍ය ආසනේ ඉන්න හිතෙන්නේ නැහැ. එතකොට අනිත් දෙවිවරු ඔක්කොම මොකද වෙන්නේ? මේ දෙවියා වටේ වට වෙනවා. වට වෙලා කියනවා තමේනං භික්කවේ දේවා චවන ධම්මෝ අයං දේව පුත්තෝ තීති විදිත්වා. ඉතින් මේ දෙවිවරු මේ දිව්‍ය පුත්‍රයා දැන් චුත වෙන්න යන්නේ කියලා දැනගෙන තීහි වාචාහි අනුමෝදන්ති. වචන 3ක අනුමෝදන් කරනවා. දේවල් කීයකද? 3ක්. දේවල් 3ක් අනුමෝදන් කරන ලකු හැලි කියන්නේ නැහැ.
තේරෙනවද? අනිත් දෙවිවරු ඔක්කොම වට වෙලා ගොඩාක් හැලි කිය එයා නිකන් කන්ෆියුස් කරන්න යන්නේ නෑ. දැන් සමහරලාට එහෙම වෙනව නේද? දැන් ඒ සමහර වෙලාවට දැන් අපි දැකලා තියෙනවා දැන් සමහර අයගේ දැන් අම්මලා තාත්තලා අසනීප වෙනවනේ. අසනීප වුණාට පස්සේ දැන් අර ධර්මයේ දන්න ළමයින්ට දැන් ලොකු ෂොක් එකක් එනවා. දැන් කොහොමද ෂොක් එකක් එනවනේ ළමයෙකුට? ආවහම අර ධර්මයක් දන්න කෙනෙක් නම් බලනවා දැන් කොහොමද මගේ අම්මටයි තාත්තටයි මම මේ සුගතියට යවා ගන්නේ කියන කල්පනාව තමයි එන්නේ. අනේ මරණ කාලෙවත් මට ධර්මයෙන් අනුශාසනා කරන්න තියෙනවා නම් කියලා ඊට පස්සේ අර උදව් කරන්න හදනවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක හොඳ දෙයක්. හැබැයි පින්නතුනේ තීරුම් ගන්න ඕනේ පුද්ගල ස්වභාවය තීරුම් ගන්න ඕනේ. දැන් සමහර අම්මලා ඉන්නවා ජීවිත කාලෙටවත් ලොකුවට එහෙම මේ බණක් අහපු අය නෙවෙයි. ඉතින් අර ළමයා එහෙම අම්මිකුට බලින් බණ අසවන්න හදනවා අර මැරෙන කාලේ. එතකොට මොකද වෙන්නේ? අම්මට බණ වදයක් වෙනවා. ඇයි යාට ඒක පුරුදුද? පුරුදු නෑනේ. එතකොට සමහර විට අර ඒ ධර්මයටත් එක තරහින් තමයි මැරෙන්නේ අම්මා. නැත්තම් තාත්තා. ඒ නිසා අර හරියටම තමන්ගේ මව්පියන්ට අවසාන කාලයේ ධර්මින් සංග්‍රහ කරද්දී හරි ස්වභාවය තේරුම් ගන්න ඕනේ. හරි ස්වභාවය දැන් මව්පියන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ඒකට අනුව ඒ අම්මා තාත්තා වෙනුවෙන් අඩුමතරමේ සුගතියකවත් පිහිටන්න අවශ්‍ය දේ ඒ අම්මට හදලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒකෙදි අර වදයක් වෙන විදිහට දේවල් කරන්න යන්න හොඳ නෑ. තේරුණා නේද? මොකද මේ හැම දෙයක්ම තියෙන්නේ මොකක් එක්කද? හිතත් එක්ක. අපේ හිතත් එක්ක පින්නතුනේ තියෙන්නේ. එතකොට ඒ හිතත් එක්ක තියෙන නිසා අපි හිතයි රැකලා දෙන්න ඕනේ. හිතේ ගැටීමක් පීඩාවක් ඇති වෙන්න දෙන්නේ නැතුව සතුටින් ඒ තමන්ගේ ජීවිතයේ අවසන් වෙන මොහොතේ ධර්මිකුත් සිහි කරගෙන පිනකුත් සිහි කරගෙන සතුටින් යන්න පුළුවන් මට්ටම දෙමව්පියන්ට ලබලා දෙනවා නම් ඒක හොඳ දෙයක්. එතකොට දැන් මෙතනත් එහෙමයි. දැන් අර අනිත් දිව්‍ය පුත්‍රයෝ එකතු වෙලා එකපාරට ලොකු જાති කියන්නේ යන්නේ නැහැ. මොකද්ද කියන්නේ? දේවල් තුනයිලු කියන්නේ. මොකද්ද දේවල් තුන? පළවෙනි එක තමයි දැන් මෙතන දිව්‍ය ලෝකේ ඉන්න තියෙන ආයුෂ ඉවර වෙලානේ තියෙන්නේ. එහෙනම් ඊළඟට කරන්න ඕනේ ඉක්මන්ම දේ තමයි සුගතියකට යන එක. මොකද්ද ඊළඟට කරන්න තියෙන හොඳම දේ? දුගතියට යන්නේ නැතුව සතර අපායට යන්නේ නැතුව කොහේ හරි සුගතියක උපදින්න වෙනවා. එතකොට කියනවලු ඊතෝ බෝ සුගතින් ගච්ඡ භවත්නි නුඹ සුගතියට යන්න. කොහෙටද යන්න කියලා කියන්නේ? සුගතියට. ඔන්න පළවෙනි අවවාදය. දෙවෙනි අවවාදය තමයි සුගතින් ගන්්වා සුද්ධං ලාභං ලබ සුලද්ධං ලාභං ලබ. සුගතියේ ඉපදිලා මනා වූ ලැබීම ලබන්න. ඒක තමයි දෙවෙනි එක. මොකක්ද දෙවෙනි එක? සුගතියේ ඉපදිලා මනා වූ ලැබීම ලබන්න. තුන්වෙනි අවවාදේ සුලද්ධං ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ බවාහීති. මනා වූ ලාභේ ලැබලා ඒ මනා වූ ලාභේ මනවින් පිහිටන්න. ඒ මනා ලාභේ මොකද කරන්න කියන්නේ? මනවින් පිහිටන්න කියනවා. දේවල් තුනයි මොකද්ද? සුගතියට යන්න, මනා වූ ලාභේ ලබන්න, ඒ මනා වූ ලාභේ මනවින් පිහිටන්න. ඊවං උත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං හේතද වෝච. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විස්තරය කිව්වා දෙවරු කරන අවවාදී. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුවක් අහනවා කින්නකෝ භන්තේ දේවානං සුගති ගමන සංකාතං. ස්වාමීනි මේ දෙවිවරු කියන සුගති ගමන කියලා කියන්නේ කුමක්ද? කිංච භන්තේ දේවානං සුලද්ද ලාභ සංකාතං. ස්වාමීනි දෙවිවරු මනා වූ ලැබීම කියලා සලකන්නේ කුමක්ද?
කිම්පන භන්තේ දේවානං සුප්පතිට්ඨිත සංකාතಂತಿ මනාකොට පිහිටනවා කියලා දෙවිවරු කියන්නේ මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන උත්තරයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්සත්තංකෝ භික්ඛු දේවානං සුගති ගමන සංකාතං. මිනිසත් බව වනාහි දෙවියන්ගේ සුගති ගමනයයි කියන ලදී. දෙවිවරු සුගති යන්න කියලා කියන්නේ කොහේ යන්න කියලාද? මනුස්ස ලෝකෙට. ඇයි ඒ වෙද්දි යාට දිව්‍ය ලෝකේ ඉන්න තියෙන ආයුෂ ඉවරයි. එහෙනම් අඩුම තරමේ මනුස්ස ලෝකෙටවත් යන්න කියලා තමයි කියන්නේ. අඩුම තරමේ මනුස්ස ලෝකෙටවත් යන්න ගිහිල්ලා මොකද්ද ලබන්න කිව්වේ? උතුම් ලාභේ ලබන්න කිව්වනේ. මොකද්ද උතුම් ලාභේ? යං මනුස්ස භූතෝ සමානෝ. ඉතින් මිනිසෙක් විදිහට ඉපදුනාට පස්සේ මිනිසෙක් විදිහට තථාගත පවේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති. යමෙක් මිනිසෙක් බවට පත් වෙලා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයේ ශ්‍රද්ධාව ලබනවා නම් ඉදං කෝපන භික්කවේ දේවානං සුලද්ද ලාභ සංකාතಂತಿ. කියනවා එතකොට දෙවියන් අතර මනා ලැබීමක් ලැබුණා කියලා කියන්නේ මොකේදද? මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොනව කරනව නන්ද? තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ ගැන ශ්‍රද්ධාලාභය ලබනවා නම්. දැන් ඔබ මනුස්ස ලෝකෙට ආපු අයද නැද්ද? ආපු අය. දැන් ඔබට තථාගතප්පවේදිත ධර්ම විනය අහන්න ලැබුණද නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය අහන්න ලැබුණා. දැන් ඔබ මනුස්ස ලෝකෙ ඉන්නවා දැන්. ඒත් එහෙනම් ඔබට ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? මනා වූ ලාභය ලැබීම. මනා වූ ලාභය ලැබීම කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය ගැන, ඒ ධර්මයේ ගැන ශ්‍රද්ධාව උපදවා ගැනීම. තුන්වෙනි කාරණේ මොකක්ද? ඒ මනා ලැබීම තුල මනවින් පිහිටන්න කිව්වනේ. කොහොමද මනවින් පිහිටන්නේ? කියනවා සාකෝ පනස්ස සද්ධා නිවිට්ටා හෝති මූල ජාතා පතිට්ඨිතා. ඒතකොට කියනවා යම් කෙනෙක්ගේ සිතේ ඊ타ත්ම දැඩිව මුල් බැසගත් ශ්‍රද්ධාවක් තියෙනවා නම්. මොන ශ්‍රද්ධාවක්ද? ඔව් ශ්‍රද්ධාව මුල් බැසගෙන තියෙනවා නම් මූල ජාතා. මුදේ මුල් ඇදපු ශ්‍රද්ධාවක් තියෙනවා නම්, කරුණ සහිතව උපන්න මුල් බැසගත් ශ්‍රද්ධාවක් තියෙනවා නම්, දල්හා දැඩි ශ්‍රද්ධාවක් තියෙනවා නම්, අසංහාරියා සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. එතකොට මේ ලෝකයේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසිවෙකු විසින් ඉවතලු හැක්කක් ලෙස ශ්‍රද්ධාව පිහිටලා තියෙනවා නම්, කෙනෙක් කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඔබට ශ්‍රද්ධාව පිහිටලා තියෙනවා නම්, ඉදංකෝ භික්කවේ දේවානං සුප්පතිට්ඨිත සංකාතಂತಿ. මහණෙනි, මේටයි දෙවිවරුන් මනාව පිහිටියා කියලා කියන්නේ. එතකොට එහෙනම් අනිවාර්යෙන් සෝතාපට්ටි අංග ඇති කරගන්න ඕනද නැද්ද? ඒ ශ්‍රද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැතුව ස්ථිරව පිහිටන්නේ මොනව වෙද්දිද? සෝතාපන්න වෙච්ච කෙනාට. නමුත් එතනින් මෙහා ඉන්න කෙනා සෝතාපට්ටි අංග හොඳට හිත තුල පිහිටවා ගන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට පින්නතුනි, මේ සෝතාපට්ටි අංග හොඳට පිහිටවා ගන්නා ශ්‍රාවකයාට පුළුවන් වෙනවා ඒ උතුම් ශ්‍රද්ධාලාභය තුල ස්ථාවර වීම තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන තුන ප්‍රහාණය කරලා සතර අපායන් සදහටම නිදහස් වෙන්න. එතකොට ඔහුගේ ප්‍රශ්නේ 99.9%ක්ම ඉවරයි. දැන් සෝතාපන්න ශ්‍රාවකයා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අර ගල් කැට කීපයක් අතට ගන්නේ. දෙක අවස්ථාවකදී නියපොත්තට පස් ටිකක් ගන්නවා. අරගෙන අහනවා, මහණෙනි, මේ නියසිරට ගත්ත පස්ද වැඩි මේ මහ පොළවේ පස්ද? අහලා කියනවා, මහණෙනි,
සෝතාපන්න ශ්‍රාවකයාට මේ මහ පොළොව වගේ දුක් ගොඩක් ගෙවිලායි තියෙන්නේ. මේ නියසිලට ගත්ත පස් ටික වගේ ඊ타ත්ම ස්වල්ප දුකක් තමයි ඉස්සරහට ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒකත් ආත්ම භාව 7ක් ඇතුළතදී අවසන් වෙනවා. නතේ භවං අට්ඨ මං ආදියන්ති. ඒ ශ්‍රාවකයා 8 වෙනි භවයකට යනවද? 8 වෙනි භවයකට යන්නේ නැහැ. එතකොට පින්නතුනි දැන් බලන්න. ඉතින් මේ රැකවරණය තමයි හැබෑම රැකවරණය. දෙව්ලොව දෙවියන් පවා චුත වෙන දෙවියන්ට දෙන අවවාදි මේක. ඉතින් අපි බලන්න ඕනේ දැන් ඒ මට්ටමට එන්න අපි අඩුම තරමේ ඒ මාවතටවත් පිවිසිලා තියනවාද කියලා. නැත්තම් හොඳට ඒ සෝතාපට්ටි අංග ඇති කරගෙන මේ පංච උපාදානස්කන්ධය ඒ වගේම මේ ආයතන අනිත්‍ය වශයෙන් විමසන්න ඕනේ. හොඳට අනිත්‍ය මනසිකාරය දෙන්න ඕනේ. ඒ වගේම ධම්මග හොඳට වඩන්න ඕනේ පින්නතුනි. එතකොට තමයි අපිට විශාල රැකවරණයක් ලැබෙන්නේ. එතකොට දැන් මේ ගැන කියද්දි මට මතක් වෙනවා එක්තරා දේශනාවක්. මේ දේශනාවේ හරි ලස්සන කරුණක් තියෙන පින්නතුනි. ඒ තමයි මේ සුබ්‍රහ්ම සූත්‍රය. මොන සූත්‍රයේද? සුබ්‍රහ්ම සූත්‍රය. මේ සුබ්‍රහ්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුබ්‍රහ්ම කියන දිව්‍ය පුත්‍රය ආරම්භය. ඒකෙදි වෙන්නේ මෙන්න මෙහිම දෙයක්. සුබ්‍රහ්ම කියන දෙවියට සුබ්‍රහ්ම කියන්නේ හොඳ දිව්‍ය රාජයෙක්. මේ දිව්‍ය රාජයා ගොඩාක් කල් දැන් තවතිසාව ඉපදිලා. මේ සුබ්‍රහ්ම කියන දිව්‍ය රාජයාට අප්සරාවෝ 1000ක් හිටියා. කොච්චරක් හිටියද? 1000ක් හිටියා. දැන් සමහර විට හොඳ බිරිඳක් හම්බෙලා නම් හිතෙනවා ඇති අනේ මට මොනවා වෙයිද? එක්කෙනෙක් හම්බෙලත් මෙච්චර විඳවන එකේ 1000ක් හිටියොත් දැන් මේ කාලේ සමහර ස්ත්‍රීන්ගේ ස්වභාවයත් එක්ක එහෙම පිරිමියාට හිතෙන එක සාධාරණද නැද්ද? සාධාරණයි නේද? අර මං කොහෙද කියෙව්වා අර ඔබ අහලා තියෙනව නේද අර කතාවක් අර රන්පොරවේ කතාව අහලා තියෙනවද? රන්පොරවේ කතාව අර දර කපන්න ගියාට පස්සේ ගහක් කපද්දි පොරව විසි වෙලා වැටෙනවා කොහෙටද? ගඟට. ඊට පස්සේ ඒක දැන් නැතුව මෙයා අඬනවා. දැන් දර කපාගෙන ගෙදර යන්න විදිහක් නැහැ. ඊට පස්සේ දෙවි කෙනෙක් එතන පහළ වෙලා කියනවලු ඇයි ඔබ අඬන්නේ? අනේ මගේ පොරව ගඟට වැටුණා. එතකොට ඊට පස්සේ මේ එහෙනම් මේකද පොරව කියලා දෙනවා. මොකක්ද දෙන පොරව? රත්තරන් පොරව. එයා කියනවා අනේ නෑ ඔක මගේ පොරව නෙවෙයි. එතකොට දෙවියා පහදිනවා. රිදී පොරවක් පෙන්නනවා. මේකද එහෙනම් පොරව? නෑ ඕකත් මගේ පොරව නෙවෙයි කියනවා. මට ඕක එපා කියනවා. ඕක මගේ නෙවෙයි කියනවා. ඊට පස්සේ අන්න හරි පොරව ගන්නවා නේද? මේක නම් මගේ පොරව කියලා පින් දීලා ගන්න යද්දී කියනවා නුඹ අවංක කෙනෙක්. ඒ නිසා මේ පොරව තුනම නුඹට දෙනවා කියලා. දැන් ඉදා ඒ දර කපන්නගේ අවංක බව නිසා දර කපන්න මොකද්ද උනේ? කුඩාක් පෝසත් වුණානේ. ඇයි දැන් රත්තරන් පොරවකුයි රිදී පොරවකුයි හම්බුණා. ඊට පස්සේ මොකද උනේ? දන්නේ නේද වෙච්ච සිද්ධිය? දවසක් ඔය දර කපන්න නෝනත් එක්ක ගමනක් යනවලු. දැන් කසාද බැඳලා. ඊට පස්සේ අතනින්ම යද්දි නෝනලි ඉස්සලා වැටලා ගඟට. ඊට පස්සේ දැන් දර කපන්න නෝනව ගන්න යද්දි දැන් ගඟේනේ අර දෙවියා ඇවිල්ලා ලස්සන කෙනෙක්ව මවලා මේ ඔබේ බිරිඳද කියලා අහලා. මේ දර කපන්න ගත් කටටම කිව්වලු මොකද්ද? අනේ ඒ මගේ බිරිඳ තමයි කියලා. දෙවියා හොඳටම අපහැදිලා. ඇයි?
දැන් මේක කලින් අවංකව හිටියා. රත්තරම් පොරවක් දුන්නේ ඒ නිසා. දේවතාව හොඳටම අවවාද කරලා නුඹ මේ කරපු වැඩේ හොඳ නෑ කියලා. ඇයි බොරු කියන්නේ කියලා. එතකොට අනේ අසරණ මිනිස්සයා කිව්වලු අනේ ස්වාමීනි මගේ නෙවෙයි කියලා කිව්වනම් ඔබ තව ස්ත්‍රියක් මවයි. ඊට පස්සේ එයත් මගේ නෙවෙයි කිව්වට පස්සේ අපේ නෝනව ගණී ගඟේ. ඊට පස්සේ මට 3 දිනම දුන්නොත් අර පොරව 3 දුන්නා වගේ. දැන් මම මේ අර ගිනිච්ච රං පොරවත් මේ වෙද්දි විකුණලා. ඒකේ සල්ලි ටිකත් ඔක්කොම ඉවරයි. ඒ වගේ නේද අද ගොඩක් වෙලාවට අපිට හඬ ලැබෙන කතා. එතකොට හැබැයි හොඳ දැන් සකසුරුවම තියෙන්න ඕන නේද? දැන් මේ කාලේ අන්න එහෙම දේවල් අහන්න ලැබෙන්නේ නැති විදිහට ස්ත්‍රී පාර්ශවය ස්වාමියන් ගොඩාක් මහන්සි වෙලා උපේන දේ මොකද කරන්න ඕනේ? රකින්න ඕනේ. එහෙමයි ඉන්නවද නැද්ද? එහෙමයි ඉන්නවා. දැන් අපි ඊයේ මට මතකයි අපි සේරිවිල ගමේ එහෙම අම්මලා වගේක් ඇවිල්ලා අපිට කිව්වා මේ ඒ අයට අර මේ ගිවත්ත වගා කරගන්න විදිහක් නැතුව. දැන් වගා කරන්න ආසයි වගා කරන්න දේවල් නැහැ. ඉතින් ඊට පස්සේ අපි කොහොම හරි මහන්සි වෙලා ඔය අඳුරන අයට කොහොම හරි කතා කරලා බලලා ඒ අයට ඔය බට ටිකක් මෝටරයක් එහෙම අරන් දුන්නා. දුප්පත් පවුල්. එක ගෙදරකට ගියාම ඒවා දෙන්න මම ඒ ගෙවල් වලටම ගියා නිකන් බලන්න. මේ වහල්ටත් ටකරන් අඩි 7ක් 8ක් උස. ඊට පස්සේ මේ විත්ති මැටි ගහලා තියෙන්නේ. පවුලක ළමයි 2-3 දෙනා ඉන්නවා. ඉතින් හිතා ගන්න බෑ දැන් මම එහෙට වඩිද්දි මං හිතන්නේ දවල් 10:00 විතර ඇති තද අවුව. ඒ ගෙවල් ඇතුලේ ගිනි කබල වගේ. රස්නේ. ඉතින් නමුත් ඒ අම්මලා වීරියවන්තයි. පුදුම වීරියක්. ඉතින් අම්මලා කියනවා අනේ ස්වාමීනි මේ දුන්න දෙයින් අපි කොහොම හරි මං වගා කරනවා. මං මේ තව මාස 2ක් යද්දි මම මේ වත්තම වගා කරනවා. දැන් මට ඇලෙන් මෝටරෙන් වතුර ගන්න පුළුවන් කියලා. එතකොට බලන්න පින්නතුනේ දැන් ඒ වගේ ගොඩාක් උත්සාහවන්ත වීරියවන්ත කාන්තාව ඉන්නවද නැද්ද මේ ලෝකේ? අන්න ඒ වගේ වෙන්න ඕනේ. තේරුණාද? ඒ වගේ අය මේ ලෝකේ ගොඩක් ඉන්නවා. මං කිව්වේ දැන් ඔය විස්තරේ මං කිව්වේ. එහෙම වෙන්නේ නැතුව අර අවංකව gedara ගොඩ ගන්න කාන්තාවක් වෙන්න ඕනේ කාන්තාව. ඉතින් එහෙම ඇත්තටම එහෙමයි ඉන්නවා. දැන් සමහර පවුල් වල මිනිස්සු ගොඩාක් මේ වියදම් කරනවානේ. වියදම් කර මිනිස්සු ගෙවල් වල තියෙන දේවල් විනාශ කරනවා. එතකොට මිනිස්සු එහෙම ගෙවල් වල තියෙන දේ විනාශ කරද්දී ළමයි ටිකත් හදාගෙන ළමයින්ට උගන්වන්නේ කවුද? අම්මලා. ඒ වගේ මහා වීර මාතාවන් මේ ලෝකේ ඉන්නවා. ඉතින් පින්නතනේ කොහොම නමුත් මේ සුබ්‍රහ්ම කියන දෙවියට අප්සරාව කී දෙනෙක් හිටියද? 1000ක් හිටියා. ඉතින් මේ අප්සරාව 1000 පිරිවරාගෙන ඒ කාලේ දැන් පරසතු මල් ගහේ මල් පිපෙන කාලේ. පරසතු මල් ගහට දෙවිවරු කැමති කියනවනේ. ඉතින් මේ නන්දන වනයේ තමයි පරසතු රුක්ෂය තියෙන්නේ. ඉතින් ඔබ අහලා ඇති අර පාණ්ඩු කම්බල සෛලාසනේ තියෙන්නේ පරසතු රුක්ෂයේ පාමුලනේ. ඉතින් එදා සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා අප්සරාව 1000 පිරිවරාගෙන පරසතු ගහ ළඟට ගියා. ගිහිල්ලා දැන් ඒකෙන් 500ක් මොකද උනේ පරසතු ගහට නැගලා ක්‍රීඩා කරමින් මල් නිලන්න පටන් ගත්තා. ඒ අය නිල දාන මල් එකතු කරන්න පටන් ගත්තා අනිත් අප්සරාව 500. මේ අය සතුටින් හිටියා. ඔහුම සතුටින් ඉන්න අතරේ එක්වරම චූටි වෙලාවයි ගියේ. දිව්‍ය අප්සරාව 500 දෙනා එකපාරට චුත වුණා. ඒ අයට අර නිමිති පහළ වුණා. වැඩි වෙලාවක් හිටියේ නැහැ. එහෙමම චුත වුණා. කර්මානුරූපව කොහෙටද ගියේ? නිරයට. දැන් බලන්න තවුතිසාවේ හිටපු කෙනා ඊළඟට දැන් ධර්මයෙන් පිළිසරණක් හදාගෙන නැහැ. එතකොට ඊළඟට විපාක පිණිස කර්මයේ තිබ්බේ නිරේ යන්න.
අර 500ම නිරේ. දැන් අර සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා බලනවා මගේ දිව්‍ය අප්සරාව 500 නෑ. කෝ විමසලා බලද්දි දැක්කා මේ නිරේ දැන් පැහැෙනවා. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දැඩි ශෝකයටපත් වුණා. දැඩි ශෝකයටපත් වෙලා බැලුවා දැන් මට මොකද වෙන්නේ නං? මගේ ආයුෂ කොච්චරද? බලපු ගමන් දැක්කා තවත් ආයුෂ තියෙන්නේ දින 7යි. දින 7ක් වගේ පොඩි කාලයක්. මේ දින 7ක් වගේ පොඩි කාලේ තුල මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා, චුත වෙනවා. අර අනිත් අප්සරාව 500ත් එක්කම අර නිරේටම උපදිනවා. එකට කරපු කර්මයක් මොනවා හරි තියෙන්නේ. එතකොට දැන් මේ දිව්‍ය පුත්‍රයා මහත් ඇති ගැනීමටපත් වුණා. තැති ගැනීමටපත් වෙලා බැලුවා මට මේ මොහොතේ උදව් කරන්න ඉන්නේ කවුද? මට මේ මොහොතේ පිළිසරණක් ලබන්න පුළුවන් කාගින්ද? බැලුවාම දැක්කා මේ වෙලාවේ පිළිසරණක් ලබනවා නම් ලබන්න තියෙන කාගෙන් විතරද? බුදුරජාණන් වහන්සේගෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. සවැත් නුවර ජේතවනාරාමේ. එදා මුළු මහත් ජේතවනාරාමේම බබළුවාගෙන ආවේ මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නූපන් කරදර ගැනත් ඇති වෙලා තියෙන කරදර ගැනත් මේ සිත නිතර තැති ගන්නවා. නූපන් කරදර කිව්වේ මොකද්ද? තව දවස් 7කින් නිරේ උපදින්න තියෙන්නේ. උපන් කරදරේ මොකද්ද? තමන්ගේ අප්සරාව 500 දෙනාම මේ බලාගෙන ඉඳිද්දි මේ චුත වෙලා නිරේ ඉපදිලා. ඉතින් මේක මතක් වෙද්දි මොකද වෙන්නේ? මේ දිව්‍ය පුත්‍රයා කියනවා මේක මතක් වෙද්දි හිත තැති ගන්නවා. නිතර බියටපත් වෙනවා සිත. මං මේ අසන කරුණු කියා දෙනු මැනවි. මේ හිතේ තැති ගැනීමක් නැතිනම් ඒක ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? මේ හිතේ තැති ගැනීමක් නැත්තම් ඒක ඇති වෙන්නේ කොහොමද? එතකොට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. මොනවද බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ? නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පානිනන්ති කියලා උත්තර දුන්නා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම හැර, කිලිස්තවන ජීවිතය හැර, ඉන්ද්‍රිය සංවරය හැර, ඒ අමා නිවන හැර සත්වයන්ට වෙන සිතක් මම දකින්නේ නෑ කියලා උත්තර දුන්නා. එතකොට මේ එහෙම මොකද දුන්න උත්තරේ? මේ බොජ්ජංග ධර්ම හැර, කෙලස්තවන ජීවිතය හැර, ඉන්ද්‍රිය සංවරය හැර, අමා මහ නිවන හැර මේ සත්වයන්ට වෙන සිතක් මම දකින්නේ නෑ. එතකොට එහෙනම් පින්නතුනි දැන් බලන්න, එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කළ අර දවස් 7කින් නිරේ යන්න හිටපු සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා මොකද වුනේ? ඒ හිටපු තැනම සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළා. ඒ කියන්නේ හිතේ ඇති කරගත්ත ශ්‍රද්ධාවේ ස්ථිරව පිහිටියා. ජීවිතේට රැකවරණි සලසගත්තා. ආයේ කවදාවත් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා උපදින්නේ නැහැ කොහෙද? සතර අපායේ. අන්න ඒ රැකවරණයයි පින්නතුනි අපි හදාගන්න ඕනේ. ඉතින් මේක ඔබට මට විතරක් නෙවෙයි, සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට විතරක් නෙවෙයි, සක්දෙව් රජුටත් ඔච්චරයි. ඒ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා වුණත් ඔච්චරයි රැකවරණයක් හදාගෙන නැත්තම්. දැන් ඔබට මතකද සක්කපඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවා. ওই සක්කපඤ්ඤ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ ඉන්දසාල ගුහාවේදී සක්දෙව් රජුන් එනවනේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. ඒ එන්න හේතුව දන්නවද? හදිස්සියේ මහදවා එදා ඒ හදිස්සියේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හේතුව දන්නවද? සක්දෙවුන්දුගේ ආයුෂ ඉවර වුණා. ආයුෂ ඉවර වෙලා ওই ලක්ෂණ පහළ වෙන්න පටන් ගත්තා.
මේ පුබ්බ නිමිති පහළ වෙන්න ගත්ත පාණ්ඩු කම්බල සෛලාසනිය මත ඉන්න බැරි වුණා. එක පාරට මේ ඔක්කොම අතහැරලා යන්න වෙනව නේද කියන කල්පනාව ආවා. සක්දෙවිඳු මොකද කළේ? සක්දෙවිඳු බැලුවා මට පිහිට වෙන්න ඉන්නේ කවුද? පින්නතුනේ ඔය වෙලාවට බ්‍රහ්මීකුට බෑ පිහිට වෙන්න. වෙන දෙවි කෙනෙකුට බෑ පිහිට වෙන්න. තුන් ලෝයේ දෙවියන්ටත් මිනිසුන්ටත් ඇති එකම සරණ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. සක්දෙවිඳුට බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඇරෙන්න වෙන දෙයක් නැති වුණා. ඊට පස්සේ තමයි අර පංචසිකව එවලා දිව්‍ය පුත්‍රයාව එවලා පුංචි වෙලාවක් ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විස්තරي කිව්වනේ. ඒ කරලා තමයි අර ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට දෙන උත්තරේ අවසන් වෙනවත් එක්කම ඒ සක්කපඤ්ඤ සූත්‍රයේ අවසාන වෙද්දී සක්‍ර දිව්‍ය රාජයා සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළා. එහෙනම් පින්නතුනේ සක්දෙවිඳුට පවා තියෙන එකම රැකවරණය මොකක්ද? සක්දෙවිඳුට පවා තියෙන එකම රැකවරණය තමයි ශ්‍රද්ධාව තුල ස්ථිර වීම. එතකොට ඒකයි දෙවිවරු කියන්නේ දැන් ආයේ දිව්‍ය ලෝකෙට එන්න පින අඩු නම් අඩුම තරමේ මනුස්ස ලෝකෙටවත් යන්න. මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභේ ලබන්න. ඒ තථාගත ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාව ඒ තුල ස්ථාවර වෙන්න කියලා කියන්නේ ඒකයි. තේරුණා නේද? එතකොට පින්නතුනේ දැන් හරි ලස්සන දේශනාවක් තියෙනවා තව නන්දන සූත්‍රය. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ. ඒකත් වෙන්නේ නන්දන වනේ සිද්ධියක්. ඒ තමයි ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ දෙවුරම් වෙහෙරේ වැඩ ඉඳලා මෙන්න මෙහිම වදාලා. මහණෙනි ඉස්සර මෙන්න මෙහිම දෙයක් වුණා. ඒ තමයි තවතිසා දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් හිටියා. එයා දිව්‍ය පංචකාම ගුණෙන් සතුටු වෙවි හිටියේ ධර්මයක් සිහි කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ දෙවියා දවසක් මෙන්න මෙහෙම කිව්වා. මොකද කියන්නේ? පිරිවර සම්පත් ඇති තවතිසා දෙවියන්ගේ විමානවල තියෙන ලස්සන නන්දන වනෝද්‍යානයේ කෙනෙක් දකින්නේ නැත්නම් ඒ විමාන තියෙන ලස්සන නන්දන උද්‍යානයේ කෙනෙක් දකින්නේ නැත්නම් ඇත්තෙන් මොහු සැපේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා අර දෙවියා කිව්වා. කාමින් මත් වෙලා. ඒ වෙලාවේ එතන හිටපු වෙන දෙවි කෙනෙක් ගාතාවකින් අර දෙවියට උත්තරයක් දෙනවා සිහිය උපද්දලා. අන්න ඒකයි දිව්‍ය ලෝකේ තියෙන වැදගත්කම. ධර්මය පුරුදු කරන දෙවිවරු ධර්මයේ නැති දෙවිවරුන්ට ධර්මයෙන් අනුග්‍රහ කරන්න උත්සාහ කරනවා. කියනවා අනේ මෝඩ දෙවිය. ඔහි රහතුන් වහන්සේලාගේ වචන දන්නේ නෑ නේද? නත්වං බාලී විජානාසි යතා අරහන්තං වචු. අනේ බාල වූ නුඹ දන්නේ නෑ නේද? අරහතුන් වහන්සේලාගේ වචන අනිච්චා සබ්බේ සංඛාරා උප්පාද වය ධම්මිනෝ. මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ නන්දන වනේ පවා අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ හටගත් සියල්ල වෙනසී යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ හටගත් සියල්ල විනාශ වෙලා යනවා. තේසං වූප සමෝ සුඛෝති. ඒ සංසිඳීමමයි සැපය කියලා ඒ දේවතාව අනිත්‍ය මනසිකාරය තුල අර දේවතාවාගේ සිත පිහිටෙව්වා. එහෙනම් පින්නතනේ ඔබට පැහැදිලි ඇති මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුත් අවසාන අවස්ථාවේදී පවා උපදෙස් දෙන්නේ මොනවා කරන්න කියලාද? අවසාන අවස්ථාවේදී පවා උපදෙස් දෙන්නේ මේ සුගතිය රැක ගන්න කියලා. සුගතිය රැකගෙන සුගතිය තුල තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාලාභය ලබන්න කියලා. ඊට පස්සේ ශ්‍රද්ධාව තුල ස්ථාවර වෙන්න කියලා. ඔන්න ඔය ලක්ෂණ ටික
අපේ ජීවිතවලත් අපි ඇති කරගන්නවා කියන අදහස කවුරුත් ඇති කරගන්න ඕනේ. තේරුණා නේද? අපේ ජීවිතවලත් අපි මේ ලක්ෂණේ ඇති කරගන්නවා කියන අදහස අපි ඇති කරගන්න ඕනේ. එතකොට එහෙම ඇති කරගත්තොත් ඔබට රැකවරණයක් ලැබේ. මොකද දිව්‍ය ලෝකේ උපදිනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. නමුත් පින් ඇත්තෝ දෙව්ලොව යනවා. වෙන එකක් තියා ගුණයක් නැති කෙනෙකුට දිව්‍ය ලෝකේ තියෙන මල් කලඹක්වත් තරන්න බෑ. දිව්‍ය ලෝකේ යනවා තියා. ඔබ අහලා තියෙනවද කක්කාරු ජාතක? අහලා තියෙනවද? නැද්ද? ඉස්සර පින්නතුනේ බරණැස් නුවර ලොකු ලස්සන උත්සවයක් කරනවා. ඒ උත්සවේ කොච්චර ලස්සනද කියන්නේ නාගලෝකේ නාගයෝ වෙනවලු ඒ උත්සවේ බලන්න. ඊට පස්සේ ගුරුලෝ වෙනවලු. ඊට පස්සේ විවිධ වෘක්ෂ දේවතාවුන් ආදී භූමස්ත දෙවිවරු වෙනවලු ඔය උත්සවේ බලන්න. එතකොට මේ උත්සවේ මිනිස්සුන්ගේ විතරක් උත්සවයක් නෙවෙයි, හැමෝම ගොඩාක් සතුටින් මේ උත්සවේ බලනවලු. එතකොට එක දවසක් ඔය උත්සවේ තියෙද්දී තවුතිසා දිව්‍ය ලෝකේ දෙවිවරු 4 දෙනෙකුට හිතිලා තියෙනවා අනේ අපිත් ඒ උත්සවේ බලන්න යන්න ඕනේ කියලා. මේ දිව්‍ය පුත්‍රයෝ 4 දෙනා දැන් තවුතිසා දිව්‍ය ලෝකෙන් අතුරුදහන් වෙලා ගොරෝසු වේශයක් මවාගෙන මනුස්ස ලෝකේ පහළ වුණා. දැන් මේ උත්සවේ බලන්න. එතකොට හැබැයි අර දිව්‍ය ලෝකේ තියෙන මල් වර්ගයක් තියෙනවා. ඒ මල් වල නම මොකක්ද? කක්කාරු. ඒ මල් කලඹ ගානේ හිසේ තියාගෙන තමයි හිටියේ. හිස සරසලා තියෙන්නේ මොන වගේන්ද? ඒ මල් වලින්. අනේ පින්නතුනේ ඉතින් මොකද උනේ? දැන් ඔය මල් කලඹවල් වලින් විහිදුණු සුවඳ දැන් දිව්‍ය සුවඳක්නේ. බරණැස් නුවර 12 යුදුනක් පුරා පැතිර ගිහිල්ලා බරණැස් නුවරම එකම සුවඳ ගුලාවක් වුණා. ඒ දිව්‍ය ලෝකෙන් එහෙම ලේසියෙන් වඩිනවද දෙවිවරු? නෑනේ. දැන් අර දිව්‍ය ලෝකේ මල් මේ පොළොවට ආවට පස්සේ ඒ මල් සුවඳ 12 යුදුනක් පුරා පැතිරුණා කියනවා. එතකොට මිනිස්සු උමතුවෙන් වගේ අපේ හරි සුවඳයි නෝෑ කියලා වටපිට විපරම් කරන්න පටන් ගත්තා. එතකොට අර දෙවිවරු තේරුම් ගත්තා අනේ මේ මිනිස්සු මේ මල් සුවඳින් කුල්මත් වෙලා මේ සුවඳ හමන මල් පැලඳ ඉන්නේ කවුද කියලා හොයනවා නේද කියලා රාජාංගණයට ඉහළින්ගෙන් රත්තුමාගේ අංගණයට ඉහළින් අහසේ පහළ වුණා මේ දෙවිවරු 4 දෙනා. එතකොට මිනිස්සු දැක්කා ඔය ආකාශේ දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. ආන් බලාපල්ලා ඒ දෙවිවරු හිස පැලඳගෙන ඉන්න ඔය ලස්සන මල්ම කලඹින් තමයි මේ සුවඳ එන්නේ කියලා. එතකොට බරණැස් රජතුමත් ඊව රජතුමත් සිටුතුමත් තමා සිටි අසුන් වලින් බැහැලා මිදුලට ඇවිල්ලා ඇඳිලි බැඳගෙන මෙහෙම කිව්වා අර දෙවිවරුන්ට. දැන් රජතුමයි ඉවරත්තුමයි සිටුතුමයි දැන් මිනිස්සුත් පිරිලා හැමතැනම කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා වැඩි මොන දිව්‍ය ලෝකෙන්ද? දෙවිවරු අහසේ ඉඳලා උත්තර දෙනවා අපි ආවේ තවුතිසා දිව්‍ය ලෝකේ ඉඳලා. එතකොට රජතුමා කියනවා අනේ මොනතරම් දෙයක්ද? ඇයි ඉතින් තමුන්නාන්සලා මේ මනුස්ස ලෝකෙට වැඩි? අපි ඔබලාගේ උත්සවය බලන්නයි ආවේ කිව්වා. එතකොට මේ රත්තුමා අහනවා තමුන්නාන්සලා ඔය හිස පැලඳගෙන ඉන්න මල් වර්ගය මොකක්ද? ඒවා හරි සුවඳයිනේ. එතකොට දෙවිවරු උත්තර දෙනවා ඔව් මේවා මනුස්ස ලෝකේ නෑ දිව්‍ය ලෝකේ විතරයි තියෙන්නේ. මේවට කියන්නේ කක්කාරු පුෂ්ප කියලා. මොකද්ද පුෂ්පයට කියන නම? ඔව්. එතකොට කියනවා අනේ ඔබ වහන්සේලාට දිව්‍ය ලෝකෙට ගියාම වෙනත් කක්කාරි පුෂ්ප ටිකක් පැලඳ ගන්න පුළුවන් නේ. ඉතින් ඔබ වහන්සේලා යද්දී අපිට ওই මල් ටික දීලා යන්න කිව්වා. ඇයි? එතකොට මේ මල් ටිකෙන් 12 යොදුනක් සුවඳ වුණා නගරේ. කියන්නේ මුළු නගරෙම සුවඳ වුණා. එතකොට අර දේවතාවරු කියනවා හාපු ඒවා හිම දෙන්න බෑ. මේ දිව්‍ය පුෂ්ප මහානුභාව සම්පන්නයි. දෙවියන්ට පමණයි මේවා පළඳින්න සුදුසු.
මනුස්ස ලෝකේ ඉන්නේ ගොඩාක් අය ලාමක ගතිගුණ තියන අය. එයාලට නුවණ මදි, අදහසුත් හීනයි, සීලෙකුත් නැහැ. ඒ නිසා මිනිස්යන්ට මේ දිව්‍ය මල් පළඳින්න සුදුසුකම් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ බලන්න මිනිස්සෙකුට සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ මලක් ඔළුවේ ගහ ගන්නවත් සුසුකමක් තියනවද සාමාන්‍ය ලෝකේ? නෑ. ඒකලා දෙවිවරු කියනවා හැබැයි යම් මිනිසෙකුට අපි දැන් කියන මේ විශේෂ ගුණධර්ම තියෙනවා නම් විතරක් ඔවුන්ට මේ මල් කලඹ හිස පළඳා ගැනීමේ අවස්ථාව උදා වෙනවා කියලා එතන හිටපු ජේෂ්ඨ දිව්‍ය පුත්‍රයා වැඩිමල්ම දිව්‍ය පුත්‍රයා මෙහෙම කිව්වා. මොකද්ද කිව්වේ? යමෙක් කයින් කිසි වරදක් කාටවත්ම නොකරයි නම්. මොකද්ද යමෙක් කයින් කිසි වරදක්, ශරීරයෙන් කිසි වරදක් කාටවත්ම කරන්නේ නැත්තම්, වචනේනුත් බොරුවක් ඔහු කිසි විටකත් නොකියයි නම්, ඔහු වචනේනුත් බොරුවක් කිසිම විටක කියන්නේ නැත්තම්, යස පිරිවර ලැබුණු විටදී එයින් මත් නොවී ඇතනම්, යසස පිරිවර ලැබුණට පස්සේ ඒකිනුත් මත් වෙලා නැතුව නම් ඉන්නේ, ඔහු නම් කක්කාරු කුසුම් පළදින්නට ලබයි සුදුසුකම් කියලා කිව්වා. එයාට නම් එහෙම ගාතාවක් තමයි කිව්වේ. ඒක තේරුම් මම ඔය කිව්වේ. එයාට නම් කක්කාරු පුෂ්ප පළඳින්න සුදුසුකම් තියෙනවා කියලා. එතකොට ඔතන හිටියා පින්වතුනේ පුරෝහිත බමුණා, කපටියා. ඉතින් පුරෝහිතයා හිතුවා දැන් රජතුමත් මෙතන ඉන්නවා, යුවරජතුමත් මෙතන ඉන්නවා, ඊට පස්සේ සිටුතුමත් ඉන්නවා, මහා ජනයාත් ඉන්නවා. දැන් මට හොඳ අවස්ථාව. මොකක්ද අවස්ථාව? මේ ගුණ මල් ළඟ තියනවා කියලා පෙන්වන්න. හැබැයි ඇත්තටම තියනවද? ඇත්තටම නෑ. එයා ලාමක ජීවිතයක් ගත කළේ. එතකොට කියන හිතුවා මං මෙතනදී බොරු කියලා මේ මල් කලඹ ඉල්ලගෙන හිස පළඳින්න ඕනේ. එතකොට මේ හැමෝම මට ගරු කරයි කියලා හිතුවා. එහෙම හිතලා මහා ජනකාය මැද මෙහෙම කිව්වා, අනේ පින්වත් දෙවිය, ඔය කියන සෑම ගුණයක්ම මා ළඟ තියෙනවා. ඒ නිසා ඔය කලඹ මට දෙන්න කිව්වා. එතකොට මේ අනේ මට ඔය කලඹ දෙන්න කියලා බොරුවට ඉල්ලුවා, මට සුසුකම් තියනවා කියලා. දැන් බලන්න බොරුවක්නේ. දැන් ඒ සියලු ජනතාව ඉන්න තැන දෙවිවරුන්ටත් බොරු කළා. බොරුවක් කියලා ඉල්ලුවා. එතකොට ප්‍රධාන දෙවියා ඒ මල් කලඹ ඔහුට දුන්නා. දැන් මල් කලඹ හිස පැලඳ ගත්තා. ඒ පැලඳගෙන දෙවෙනි දෙවියාගේ මල් කලඹත් ඉල්ලුවා. ලෝභකමත් වෙනවන්නේ. ඊළඟ දෙවියාගෙනුත් ඉල්ලුවා. එතකොට දෙවියා මේ ගාතාව කිව්වා. දැන් උනේ ඊකට තියෙන්න සුසුකම් මොනවද? යමෙක් කිතා සාධාරණ ලෙසට ධනය උපයයි නම්, වංචාවෙන් හොරබොරුවෙන් අන් වස්තුව නොගනී නම්, ධන සම්පත් ලැබුණු විටදී ඒටමත් නොවන්නේ නම්, ඔහු නම් කක්කාරු කුසුම් පළදින්නට ලබයි සුදුසුකම් කියලා කිව්වා. එතකොට ඒ කියන්නේ සාධාරණ ලෙස ධනෙ උපයනවා නම්, වංචා හොරබොරු නැත්තම්, අන්සතු වස්තුව නොගනින්නවා නම්, සහ ධන සම්පත් ලැබුණාම මත් වෙන්නේ නැත්තම්. තේරුණාද? එතකොට පුරෝහිතයා කිව්වා නේ මට ඔය ඔක්කොම තියෙනවා කියලා. එකක්වත් නැහැ. ඊට පස්සේ අනේ අර දෙවියත් තමන්ගේ තිබ්බ මල් කලඹ දුන්නා පුරෝහිතට. ඒකත් දාගත්තා ඔළුවේ. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා දිහා බැලුවා. මේ දෙවියා එකක් ගන්න ඕනේ. ඇහුවා මට ওই මල් කලඹක් දෙන්න කිව්වා. ඒ දෙවියා කියනවා යමෙකුගේ සිත කහතැවරුණ කලක සෙයින් පවතින සෙනෙහස ඇතනම්, කියන්නේ මිනිස්සුන්ට කරුණාව තියනවා නම්, අසන බනට පහදා සිත සුළු දෙයටත් කන්පල අදහා ඇතිනම්, අනුන් හට නොදී කිසි විට තනිවම රස බොජුන් නොකයි නම්, ඔහු නම් කක්කාරු කුසුම් පළදින්නට සුදුසුයි කියලා කිව්වා. එතකොට පුරෝහිතයා කිව්වා ඔය ටික ඔක්කොම මට තියෙනවා, එකක්වත් නැතුව තියෙද්දි ඒකත් ගත්තා. හතරවෙනි දෙවියාගේ මල් කලඹත් ඉල්ලුවා.
ඒ දෙවියා කියනවා උතුමන් මුණ ගැසුන විටත් ඔවුන් නොසිටිනා තැනදිත්. ඔන්න බලන්න මේක හරි වැදගත් එකක්. ඒ කියන්නේ අපිට පිළිසරණ වෙන උතුම ඉන්නවනේ. ඒ උතුමන් මුණ ගැහුණු විටත් ඔවුන් නොසිටිනා තැනදිත් ඒ උත්තම මිනිසුන් හට යමෙක් අපහාස නොකරයි නම්. සමහර අය මූණට හොඳයි. අනිත් තැන්වලදී බයින අය නැද්ද? එතකොට ඒ උත්තම මිනිසුන් හට යමෙක් අපහාස නොකරයි නම් කියන දේම කරන කෙනා කරන දේ කියන කෙනා ඔහුනම් කක්කාර කුසුම් පළදින්නට සුදුසුයි කියලා කිව්වා. අනේ මට ඒ ඔක්කොම තියෙනවනේ කියලා අර ටිකක් ගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් හිස පළඳ ගත්තා. ඒත් එක්කම අර දෙවිවරු නොපෙනී ගියා. නොපෙනී යනවත් එක්කම ඒ මොහොතේම පුරෝහිතයාට කිසිසේත් උහුලා ගන්න බැරි මහා හිසේ කැක්කමක් ඇති වුණා. ඒ පුරෝහිතයාට හිසේ කැක්කමක් ඇති වෙන්න ගත්තා, මේ දරා ගන්න බැරි හිසේ කැක්කමක්. ඊට පස්සේ දැන් හිසට හරියට තියුණු ආයුධයකින් පහර දීලා මඩිනවා වගේ. ගිනිගත් යකඩ පට්ටමකින් හිස තද වෙලා තියෙනවා වගේ දරුණු හිසේ කැක්කමක් ඇති වෙන්න පටන් ගත්තා. පුරෝහිතට දැනුණු වේදනාව උසුල ගන්නට බැරුව බිම පෙරලි ලතෝනි දෙමින් හූ කියා කෑ ගහන්න පටන් ගත්තා. රජ්ජුරුවෝයි මහජනයයි පුරෝහිතයා වට කරගෙන අහනවා ඔය මොකද වුනේ කියලා. එතකොට කියනවා අනේ අපොයි අයියෝ මල් ළඟ තියනවායි කියන බොරු කියලා දිව්‍ය පුත්‍රයන්ව රවටාගෙනයි මේ මල් කලඹ ඉල්ලාගෙන හිස පිළද ගත්තේ. ඉතින් අයියෝ අනේ මේ මල් කලඹ සතර මගින් ඉවත් කර දාපල්ලා කියලා මොකද කරන්නේ? කෑ ගහන්න පටන් ගත්තා. එතකොට එහෙම කෑ ගහද්දී මිනිස්සු දැන් මොකද කරන්නේ? වට වෙලා අර මල් ගලවන්න හදනවා. කක් හොල්ලන්න බෑ. ඒ දැන් දෙවිවරු කිව්වනේ කලින් මේක දරා ගන්න මොකද තියෙන්න ඕනේ? ඒ ගුණේ තියෙන්න ඕනේ කියලා. එකක් හොල්ලන්න බැරි වුණා. හරියට යකඩ පට්ටමක් සවිකලා වගේ හිසේම ඇල්ල තිබ්බා. එතකොට මිනිස්සු වේදනාවෙන් විලාප තියමින් ඉන්න ඔහුව ගෙදරට ඔසවගෙන ගියා. එතකොට ඔහුට දැන් දවස් 7ක් ගත වුණා. කෑමක් බීමක් නැහැ, නිදීමක් නැහැ. උහුල ගන්න බැරි වේදනාවෙන් විලාප තියා ඉන්නවා. දැන් උත්සවෙත් කරගන්න බැරි වුණා මියස්. ඉතින් මොන උත්සවද නේද පුරෝහිත දෙයට මෙහෙම වෙද්දි. ඊට පස්සේ දැන් රජතුමා රාජසභාව කැඳෙව්වා. දැන් මොකද කරන්නේ? අමාත්‍යවරුනි මේ දුස්සීල පුරෝහිතයා ඔහොම දිගටම ගියොත් ඕකෙන් මැරිලා යයි. දැන් මොකද කරන්නේ කියලා ඇහුවා. එතන හිටියා නුවණැති ඇමති කෙනෙක්. එයා කිව්වා දේවියන් වහන්සේ අපි හනික ආයෙමත් උත්සවයක් පවත්වමු. එතකොට අර දෙවිවරු ආයෙත් මේ උත්සවේ බලන්න. එතකොට අනේ අපි උන්වහන්සේලාගෙම මේකට විසඳුමක් ඉල්ලගමු කියලා කිව්වා. ඔන්න ආයෙත් රජුරු උත්සවේ සංවිධානය කළා. දැන් දෙවිවරු දැක්කනේ වැඩි. කලින් වගේම අනුකම්පාවෙන් පෙනී හිටියා. පෙනී හිටියාම ආයෙත් මුළු මහත් බරණැස් නගරේම සුවඳවත් කරමින් අර අලුත් කක්කාරු කුසුම් පළඳගෙන ආව දෙවිවරු ටික. එතකොට අර පුරෝහිත බ්‍රාහ්මණයාව එතෙන්ට ඔසවාගෙන ඇවිල්ලා උඩුබැලිය අතින් තිබ්බා. පුරෝහිත බ්‍රාහ්මණයා සිහිවිකලෙන් වගේ දෑත් ඔසවාගෙන කිව්වා අනේ උතුම් දෙවිවරුනේ මගේ පණ කෙන්ද රැක දෙන්න කියලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? අර දෙවිවරු අවවාද කළා එම්බා දුසිල් තැනැත්ත නුඹ පාපී ගතිගුණ වලින් යුක්තව සිට තොපට කිසිසේත්ම උරුම නැති දිව්‍ය පුෂ්පයන් දෙවියන්වත් රවටා ගන්න ඕනේ කියන අදහසින් නේද ඕක කරගත්තේ. අහෝ නුඹගේ බොරුව නිසා ලබාගත් ඵලය නේද මේ කියලා ජනතාව ඉස්සරහම ගරහා කරලා හිස පැලඳ සිටි මල් කලඹ සතර හිතෙන් බැහැර කරලා මහජනයාට අවවාද කරලා ආයෙ කවදාවත් බොරු කියන්න එපා කියලා නොපෙනී ගියා. පින්නතුනේ ඒක තමයි කක්කාරු ජාතකය. එදා
දෙවිවරුන්ව මුලා කරලා මල් හිසේ පළඳ ගන්නට ගත්ත පුරෝහිත බ්‍රාහ්මණයා කවුද කියලා දන්නවද? දේවදත්ත. එතකොට ඉතින්ට ආපු දෙව් පුතුන් සිව් දෙනාගෙන් වැඩිමල්ම දිව්‍ය පුත්‍රයා තමයි අපගේ මහා බෝසතාණන් වහන්සේ. අනිත් දිව්‍ය පුත්‍රයන් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, මහා කස්සප මහරහතන් වහන්සේත්. ඉතින් පින්නතුනි මේ හැම එකකින්ම අපිට තේරෙන්නේ මොකක්ද? හැම එකකින්ම අපිට තේරෙන්නේ අපේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. දැන් එහෙමනම් දැන් මේ මනුස්ස ලෝකේ තියෙන බොරුවේ හැටියට දැන් මේ කාලේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර තියෙන බොරුවේ හැටියට බොරුවල හැටියට දිව්‍ය ලෝකේ මලක්වත් ඔලුව දා ගන්න පුළුවන්ද? බෑ නේද? දැන් මේ සමහර මේ පන්සල් වලට මේ ස්ථාන වලට එන මිනිස්සුම කොච්චර බොරු කරනවද? ඒතර බලන්න හිමත් වංචා කරනවා කියන්නේ. එතකොට දැන් කොහේ යන්නද? එතකොට එහෙනම් මතක තියාගන්න අපි කොච්චර ලස්සනට ඇඳ පැළඳගෙන හිටියත්, කොච්චර ලස්සනට කොණ්ඩේ පීරගෙන හිටියත්, කොච්චර ලස්සනට අපේ රූපේ තිබ්බත් දෙවිවරුන්ට අපේ රූපේ නෙවෙයි පේන්නේ, හිත. මෙයාගේ හිත කොහොමද කියලායි දෙවිවරු බලන්නේ. ලස්සන හිත ඇති අය තමයි ලස්සන සුගතිය රැකවරණ ලබන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ මම ඔබට මේ අන්තිමට මේ කක්කාරු ජාතකෙත් කිව්වේ හේතුවක් නිසා. අපි ඉන්න තැන තේරුම් ගන්න. දැන් ගොඩාක් අය කිසි වග විභාගයකින් තොරව කටට එන බොරු කියනවද නැද්ද? මතක තියාගන්න දිව්‍ය ලෝකේ මලක්වත් හිසේ ගහගන්න සුදුසු නැහැ. දිව්‍ය ලෝකේ යෑම ගැන කවර කතාවද? ඒ නිසා වහවහ ප්‍රමාදී වෙලා සීලේ පිහිටලා පුළුවන් තරම් පින්දහම් කරගෙන සුගතිය තුල රැකවරණ ලැබමින් සුගතිය තුල ලබන මනාම ලැබීම වන තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගැන තිබෙන පැහැදීම ශ්‍රද්ධාව හිතේ උපදවාගෙන ඒ ශ්‍රද්ධාව තුල ස්ථිරභාවයෙන් මනාව පිහිටන්නට අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒත් එක්කම විශේෂයෙන් අපි මේ වෙලාවේ සිහි කරනවා අපේ පින්වත් සියබලංගමුවේ මහින්ද අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් ස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ විදිහට කටයුතු කරමින් විශාල ශාසනික සේවාවක් සිදු කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩාක් මහන්සි වෙලා මේ ලස්සන ධර්මශාලාවක් හදලා මේ ධර්මශාලාවේ මේ පින්කම කෙරෙද්දි අපිටත් වඩින්න කියලා කරපු ආරාධනය නිසා තමයි අපි අද වැඩම කළේ. ඉතින් එතකොට මේ හරි සතුටක් දැනුණා. මේ හොඳට ලස්සන ස්ථානයක් නිර්මාණය කරලා ඉතින් අපේ මහින්ද ස්වාමීන් වහන්සේ කැපවීම තමයි මේ. ඉතින් අපි සියලු දෙනාම සෙත්පතමු අපේ පින්වත් සියඹලංගමුවේ මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සැලසිලා මේ ශාසනික සේවාවන් සුවසේම සිදු කරගෙන යන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාදේ සැලසේවා කියලා. සාදු සාදු සාදු. සියලු දෙනාට ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේද උතුම් වූ කේශ ධාතුන් වහන්සේලාගේද සේරවිල මංගල මහා සෑරජුන්ගේද ආශිර්වාදේ සැලසෙත්වා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.